මට කියන්නකෝ අපි මේ මොහොතේ ඉඳලා කතා කරන්න පළවෙනියටම කතා කරන්න ඕනේ මොන කාබනික සංයෝගය ගැනද? ඒක ඔයාලා දැන් මම දන්නවා. අපි ලිස්ට් එකේ මුලින්ම කිව්වේ කවුද? හයිඩ්‍රෝකාබන. එහෙනම් අපි දැන් මාතෘකාව දාගන්නේ මොකක්ද ළමයි? හයිඩ්‍රෝකාබන. ඔයාලා මාතෘකාව දාගන්න ළමයි. හයිඩ්‍රෝකාබන කියලා. ඔයාලා දන්නවනේ හයිඩ්‍රෝකාබන වල ඉන්නේ කවුද විතරද ළමයි? කාබන් හයිඩ්‍රජන් පමණයි. වරහන් ඇතුළේ දාගත්තත් කමක් නැහැ. කාබන් හයිඩ්‍රජන් පමණයි ඉන්නේ. වෙන මූලද්‍රව්‍ය නැහැ. ඔක්සිජන්, ක්ලෝරින්, මේ දේවල්, නයිට්‍රජන් වගේ අය නැහැ. මෙතන අපි ලියනවා ළමයි. කාබන් H පමණයි. වෙන මූලද්‍රව්‍ය නැහැ. කාබන් හයිඩ්‍රජන් වගේ අය විතරයි ඉන්නේ. කාරණා පැහැදිලිද? හරි. ළමයි මම වලට කිව්වනේ හයිඩ්‍රෝකාබන කොටස් දෙකක් තියෙනවා කියලා දැන් මතකද නේද? මොකද්ද? ඇලිපෙටික් හයිඩ්‍රෝකාබනයි, ඇරොමැටික් හයිඩ්‍රෝකාබනයි. ඇලිපෙටික් හයිඩ්‍රෝකාබනයි, ඇරොමැටික් හයිඩ්‍රෝකාබනයි. ඔය ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන වල ළමයි කාබන් අතර මේ විදියට එකිනෙකට සම්බන්ධ වෙලා කාබන් පරමාණු එකිනෙකට සම්බන්ධ වෙලා ඕක පරමාණු දෙක තුනක් විතර නෙවෙයි 100 200 පවා දක්වා විදිහට දිගටම සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේවට කියනවා ළමයි දාමකරණය වෙලා කියලා. දාම සංයෝග. එතකොට ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන යටතේ මේ වගේ දාමකරණීය වූ සංයෝගත් එහෙම නැත්නම් මෙන්න මේ වගේ චක්‍රීය වූ ඔය වගේ මොනවාරි චක්‍රීය අවස්ථාවල ඉන්න හයිඩ්‍රෝකාබනක් දකින්න පුළුවන්. ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන කිව්වම දාම ඒවත් තියෙනවා චක්‍රීය ඒවත් තියෙනවා. හැබැයි ඇරොමැටික් හයිඩ්‍රෝකාබන කිව්වොත් තියෙන්නේ චක්‍රීය ඒවා විතරයි. චක්‍රීය හයිඩ්‍රෝකාබන විතරයි. මේක හොඳට පටලවා ගන්න දු කියනකොට ළමයි ඇලිපෙටික් කිව්වොත් දාමකරණීය වුණ හයිඩ්‍රෝකාබනක් ඉන්නවා චක්‍රීය හයිඩ්‍රෝකාබනක් ඉන්නවා. හැබැයි ඇලිපෙටික් කිව්වොත් චක්‍රීය හයිඩ්‍රෝකාබන විතරයි ඉන්නේ. දාමකරණය වීමක් එතනක් බලාපොරොත්තු වෙන චක්‍රීය හයිඩ්‍රෝකාබන විතරයි එතනදී ඉන්නේ. කාරණා පැහැදිලිද? හරි. ඉතින් මේ යටතේ ඔය හයිඩ්‍රෝකාබන යටතේ අපි මුලින්ම ළමයි කතා කරන්නේ කවුරු ගැනද? ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන ගැන. ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන ඉවරුනාට පස්සේ තමයි ඇරොමැටික් හයිඩ්‍රෝකාබන ගැන අපි සාකච්ඡා කරන්නේ. එහෙනම් දැන් මාතෘකාව දාගන්න මේක අනු මාතෘකාව ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන. මේක යටතේ ළමයි මාතෘකාව දාගන්න ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන. ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන. ඒක යටතේ තමයි මෙන්න මෙහෙම ලියා ගන්නකො. ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන යටතේ ලියා ගන්න මෙන්න මෙහෙම. මෙහිදී අප සාකච්ඡා කරනු ලබන්නේ මොනවා ගැනද? දාමකරණය වූ හයිඩ්‍රෝකාබන පිළිබඳ පමණයි. දාමකරණය වූ හයිඩ්‍රෝකාබන පිළිබඳ පමණයි. වර්ණන කරලා දාගන්න තවත් මේ චක්‍රීය හයිඩ්‍රෝකාබන, චක්‍රීය ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන පිළිබඳව සාකච්ඡා නොකරමු. චක්‍රීය ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන පිළිබඳව සාකච්ඡා නොකරමු. ළමයි මේ ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන යටතේ මම කොටස් තුනකට බෙදාගත්තා නේද? ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන වර්ග තුනක් ගැන මම කිව්වා නේද? මොනවාද මේ වර්ග තුන? ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින්. මේ සියලු දේවල් පළවෙනි ටියුට් එකේ පළවෙනි වීඩියෝ එකේ මතක් කළාම හරි. මොකද ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. එහෙනම් අපි අන්න ඒ තුන් දෙනා ගැන පිළිවෙලට ඉගෙන ගමු. අපි මේක කරගත්තේ දැන් මාතෘකාවක් අනුමානව දාගන්න ඇල්කේන කියලා. ඒතකොට අපි ඉන්නේ හයිඩ්‍රෝකාබන වල ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන යටතේ පළවෙනි සංයෝගය මොකද්ද? ඇල්කේන. අපි මුලින්ම ලියන්නේ ළමයි ඇල්කේන ගැන. ඇල්කේන ගැන තමයි කතා කරන්නේ. ඒතර ඇල්කේන වල චක්‍රීයවත් තියෙනවා, දාම ඒවත් තියෙනවා. අපි කතා කරන්නේ මොකද්ද? චක්‍රීය දාම ඒවා ගැන. දාම ඒවා ගැන. චක්‍රීය ගැන කතා කරනවද? කතා කරන්නේ නැහැ. කතා කරන්නේ. තමයි මේ මම ඉදා කිව්ව නේද?
ඇල්කේන වල තියෙනවා නම් තියෙන්න පුළුවන් කාබන් පරමාණු අතර තනි බන්ධන විතරයි නේද? ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන තියෙන්න පුළුවන්ද? බෑ. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න මෙන්න මේ තලකොණ දාලා. මෙහිදී කාබන් පරමාණු අතර පැවතිය හැක්කේ CC තනි බන්ධන පමණි. CC තනි බන්ධන පමණි. කාබන් තනි බන්ධන පමණි. මෙහිදී කාබන් පරමාණු අතර පැවතිය හැක්කේ CC තනි බන්ධන පමණි. ඒතකොට ද්විත්ව බන්ධන තියෙනවද? නැහැ. ත්‍රිත්ව බන්ධන තියෙනවද? නැහැ. කාබන් අතර තියෙන්න පුළුවන් තනි බන්ධන විතරයි. ඉතින් ඔක්කොම හයිඩ්‍රජන් නේ. අපි මුලින්ම ලියුවනේ ඉතින් කාබන් හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ කියලා ළමයි. කාබන් වලට අමතරව තියෙන්න පුළුවන් අනිත් කට්ටිය කවුද? හයිඩ්‍රජන්. ඒක ලියන්න ඕනේ නෑනේ. හොඳයි. ඔන්න දැන් අපි උදාහරණ ටිකක් ලියමු හොඳේ. අපි උදාහරණ ටිකක් ලියලා ඉදිරියට සාකච්ඡා කරනවා. ඔන්න මම හයිඩ්‍රෝකාබන් ගැන ආයෙත් උදාහරණ ටිකක් ලියනවා මේ බලන්න. ළමයි හයිඩ්‍රෝකාබන් ලියද්දී අපි ඔන්න කුඩාම හයිඩ්‍රෝකාබන් ලියන්න හදන්නේ. කුඩාම හයිඩ්‍රෝකාබන් ලියන්න හදන්නේ. කාබන් එකක් තියෙන හයිඩ්‍රෝකාබන්. ඊට පස්සේ කාබන් දෙකක් තියෙන හයිඩ්‍රෝකාබන් මම ලියන්න උත්සාහ කරනවා. ඊට පස්සේ කාබන් තුනක් තියෙන හයිඩ්‍රෝකාබන් ලියන්න උත්සාහ කරනවා. ඔය විදිහට තව කාබන් ගොඩාක් ඉන්න පුළුවන්. අපි තව කාබන් එකක් තියෙන කනිමු. කාබන් හතරක් තියෙන කනිමු. ඔන්න ඔහොම. අපි H පුරවමු හොඳේ. අපි H පුරවමු. හරි. ඔන්න මම H පුරවන්න හදන්නේ. කාබන් එකකට ළමයි බන්ධන හතරක් ගහන්න පුළුවන් නේ. ඒ නිසා H පරමාණු කීයක් දානවද මම මෙතනද? හතරක් දාන්න. මෙන්න මේ විදිහට. දැක්කද? H හතරක් දැම්මම මෙයාගේ බන්ධන හතර හරි. මෙයාට බන්ධන හතරක් ගහන්න පුළුවන් ළමයි. දකුණු පැත්තේ එක බන්ධනයක් තියෙනවා. තව H තුනක් දැම්මොත් එයාගේ බන්ධන හතරක් හරි. මෙයාගෙත් ඒ වගේ. දැක්කද? මේ 1 2 3 4. අනිවාර්යෙන් කාබන්ට බන්ධන හතරක් තියෙනවා. මෙතන මේ පැත්තට තමයි එක බන්ධනයක් තියෙනවනේ මෙයාට මේ දකුණු පැත්තේ බන්ධනයක් තියෙනවනේ. තව තුනක් දැම්ම නම් ඇති මේ විදියට. මෙතන දෙපැත්තෙන් දෙකක් තියෙනවා ළමයි. ඒ නිසා H දෙකක් දාන්න. අවුලක් නැහැ. මෙතන මේ පැත්තෙන් බන්ධනයක් තියෙනවා තව බන්ධන තුනක් දාන්න. මෙන්න මෙහෙම බන්ධන තුනක් දාන්න. මෙතන මේ පැත්තේ බන්ධනයක් තියෙනවා තව තුනක් දානවා. ඔය විදිහට ළමයි දාගෙන යන්නකෝ. මෙතන H දෙකක් දානවා. බන්ධන හතරක් වෙන්නේ H දාන්න ඕනේ. මේ බන්ධන හතර හරියට. මෙයාට H තුනක් දානවා. ළමයි මේ වීඩියෝ ටික මම ඇද කාලේ කකා නිකම් අනවශ්‍ය දේවල් ලියන්නේ නැහැ. නමුත් අවශ්‍ය දේවල් ටික ලියනවා. ඒක ලියන්න එපයි. ඔයාලා විශ්වාස කරන්න මෙතන දැනුම තියෙන පිළිබඳ. ඕගනි පිළිබඳ දැනුම තියෙන ළමයිටත් ඕගනි පිළිබඳ කිසිම දැනුමක් නැති ළමයිටත් දෙගොල්ලන්ටම අසාධාරණයක් නොවන විදිහට තමයි වීඩියෝ ටික ඉදිරියේදී හදාගෙන යන්නේ. කාරණා පැහැදිලි දෙ නිසා හැමෝම දිරිමත් වෙමින් ලියන්න. අනිත් දන්න කෙනා අනේ අපර මේ ඕනේ නෑ නේ ඉස්සරහට තියෙන බලන්න. මේක යවයවා බලන්න එපා ළමයි. අනේ මේ ටික මට පුළුවන් නේ කියලා මේක යවයවා වීඩියෝ එක යවයෙන් බලන්න එපා. වීඩියෝ එක මුලින් ඉඳලා අග වෙනකන් හිමිට බලන්න. තේරෙනවද කියන්නේ? හරි. මොකද මම මා විශ්වාස කරනවා මම මේක අනවශ්‍ය දෙයක් කාලේ කකා මෙතන කතන්දර කියින්නේ වැඩේ කරන්න යනවා. හරිනේ? හරි. ඔන්න මේ හයිඩ්‍රෝකාබන් ටික මම තව හයිඩ්‍රෝකාබන් ටික දෙන්නම් පස්සේ මේ ටික ලියනිමු. ළමයි මේ මම තව කොට කෙටි කරලා ලියන්නම්කො කොහොමද? 1 2 3 4යි. කාබන්ට H හතරක් ඉන්නවා. මේ විදිහට ලියන්න පුළුවන් නේද? CH4 කියලා. මෙයා මේ කාබන්ට තමයි H තුනක් ඉන්නවා. CH3. මේ කාබන්ටත් H තුනක් ඉන්නවා. මේ දෙන්න අතර තියෙන බන්ධනය ළමයි ලියුවත් එක නැතත් එක ලියන්න ඕනේ නැහැ. මේ කාබන් දෙන්න අතර තියෙන තනි බන්ධනය අපි ලිවීමක් අවශ්‍ය නැහැ මෙතනදී. ඒතර මෙතන CH3 කාණ්ඩයක් ඉන්නවා. මෙතන C ට H තුනක් ඉන්නවා. CH3. ඒතර මේ කාබන් දෙක අතර තියෙන තනි බන්ධනය මම ලිව්වේ නැහැ. අපි දන්නවා එතන ලියන්න තියෙනවා කියලා. මෙතන CH3 එකක් ඉන්නවා. මෙතන CH2 එකක් නේ. CH දෙකයි CH2. මෙතන CH3. ඔය විදිහට ඉන්නවා. කාරණා පැහැදිලිද? මෙතන කොහොමද ලියන්න ළමයි? CH3 මෙතන H දෙකක් ඉන්නවා CH2. මෙතනත් H දෙකක් ඉන්නවා CH2. මෙතන H තුනක් ඉන්නවනේ CH3. කාරණා පැහැදිලිද? හරි. ඔන්න මම හයිඩ්‍රෝකාබන් ටිකක් ලියුවා. මේකක්වත් ළමයි මේ චක්‍රියව තියෙනවද නැහැ? දාමකරණය වුණ හයිඩ්‍රෝකාබන් ටිකක් ලියුවේ. දාමකරණය වූ ඇල්කේන ටිකක් ලියුවේ. හරි. ළමයි මෙයාලගේ පොදු අණුක සූත්‍රයක් වලට එන්නේ නැද්ද අයිඩියා එකක්? මෙතන කාබන් 1යි නම් H4යි. මෙතන කාබන් 2යි නම් H කීයක් ඉන්නවද ළමයි? මෙතන කාබන් 2යි H6ක් ඉන්නව නේද? H6යි. මෙතන
කාබන් 3ක් ඉන්නෝ H කීයක් ඉන්නවද? 6යි 8ක් ඉන්නවනේ. H 8ක් ඉන්නවා. යම් සම්බන්ධතාවක් එන්නේද? මෙතන කාබන් 1 2 3 4 කාබන් 4ක් ඉන්නවනේ. H කීයක් ඉන්නවද? බලන්න 4 වරක් 2 8යි 8යි 2යි 10යි 10ක් ඉන්නවද බලන්න. 10ක් ඉන්නවනේ. මෙතන බලන්න. කාබන් 1යි H 4යි. එක් වරක් 2 කීයද? මේක දෙකෙන් වැඩි කාබන් ප්‍රමාණය දෙකෙන් වැඩි කරන්න. එක් වරක් 2 කීයද? 2යි. එක දෙකක් එකතු කරන්න. දෙකක් එකතු කරන්න. 4යි. කාබන් දෙන්නෙක් ඉන්නවා ළමයි. ඕක වැඩි කරන දෙකෙන් කාබන් ප්‍රමාණය දෙකෙන් වැඩි කරන්න. එතකොට කීයද? දෙවරක් 2 4යි. ඒ 4ට දෙකක් එකතු කරන්න. 6යි. අයි ඉන්න. කාබන් 3ක් ඉන්න. ඕක දෙකෙන් වැඩි කරන්න. 3 වරක් 2 කීයද? 6යි. ඒකට දෙකක් එකතු කරන්න. 8යි. අපි 8 ඉන්නවා. එතන බලන්න. කාබන් 4ක් ඉන්න ළමයි. ඕක දෙකෙන් වැඩි කරන්න. 8යි. 4 වරක් 2 8යි. ඒ 8ට දෙකක් එකතු කරන්න. 10යි. එහෙනම් මොකද මේ පොදු වන සූත්‍රය? කාබන් n ප්‍රමාණයක් ඉන්නවා නම් H කීයක් ඉන්නවද? ඒක දෙගුණ කරන්න. n ප්‍රමාණය දෙගුණ කරන්න. ඒතර 2යි එන්නේ. ඒක පස්සේ එකට දෙකක් එකතු කරා. 2යි n තම 2. මොකද තමයි චක්‍රීය නොවු නේ. චක්‍රීය නොවු ඇල්කේනවල. පොදු වන සූත්‍රය. Cn ප්‍රමාණයක් නම් H 2යි n තම 2යි. ඔයාලා පුළුවන් නම් ළමයි මේ ඇල්කේන ලිපි මාතෘකාවල ක්‍රියා කරනවා හරිය. ලියන්න මෙන්න මෙහෙම උඩින් වෙන පෑනකින්. වෙන පෑන ලස්සන පෑනකින් ලියා ගන්න. මොකද ලියන්නේ? මෙන්න මේ ලියන්න. චක්‍රීය නොවු ඇල්කේනවල පොදු අණුක සූත්‍රය. චක්‍රීය නොවු ඇල්කේනවල පොදු අණුක සූත්‍රය. CnH 2යි n ධන 2. හරි. අපි ළම ඉස්සරහට යමු. මේ බලන්න ළමයි දැන් මම තව උදාහරණ ටිකක් දෙන්නම් මොකද දැන් ඔයාලා හිතයි මේ කාබන් පේලියට විතරක්ද තියෙන්නේ කියලා. ළමයි අපි ඔය කාබන් ප්‍රමාණය පේලියට එක දිගට තියෙනවා අපි ඒක කියනවා ළමයි ඍජු දාම. ඔය කලින් අන්නේ මම ඍජු දාම සෙට් එකක්. ඍජු එයා කෙලින් කාබන් ප්‍රමාණය එකිනෙකට සම්බන්ධ වෙන්නේ. මෙහෙම තියෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදියට කාබන් තුනක් කොහොම ගිහලා මේ කාබන් තව කාබන්යක් කොහොම සෙට් කරලා දින්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මෙහෙම කාබන් 4ක් තියෙන විදියට. ඔය කොහේ හරි තැනකට මෙන්න මෙහෙම කාබන් එක සෙට් වෙන්න පුළුවන් තව. කියන්නේ ඍජු දාම නොවු මේ වගේ අංශු දාම තියෙනවා තියෙන්න පුළුවන්. මේවට කියන අංශු දාම නේ. කාබන් ප්‍රමාණය මේ විදිහට දකුණු පැත්තට යද්දි මැද කාබන් වෙන කාබන් එක සෙට් වෙලා නේ. එහෙම තියෙන්නත් පුළුවන්. දැන් මෙහෙම බලමු. මෙතන කාබන් පරමාණු තවද මේ කාබන් තව දෙන්නේ සෙට් කරලා. ඔහොම එක එක ඒවා තියෙන්න පුළුවන්. කාබන් අතර තනි බන්ධන ගහන්න පුළුවන් විදිහට ගහන්න. හරි. අපි මේ වගේ කොට හදලා බලමුද? මේවට H පුරවලා බලමුද? මට ඔයාලා කියලා මම මෙලට කොහොමද H පුරවන්නේ? දැන් මෙයාට එක බන්ධනයක් බැඳිලා තියෙන ළමයි. මෙයාට එක බන්ධනයක් වෙරලා තියෙන. තව H කීයක් අවශ්‍යද? තව H අවශ්‍යයි 3ක් නේ. ඒ බන්ධන 4ක් වෙන්න බෑ. ඔන්න මම H 3ක් දානවා මෙහෙම. H 3ක් දැම්මා. මෙයාට එක බන්ධනයක් වැදිලා තියෙනවා. තව H 3ක් දැම්මා නම් හරිනේ. ළමයි මෙහෙම H දදා ඉන්නකොට මම මේස් ක්‍රමයක් කරනවා. මෙන්න මෙහෙම බලන්න. මම කරපු වැඩේ. ඔන්න බලන්න ළමයි මම කරන වැඩේ. මෙතන උන්න කාබන් එකක් තිබුණා. ඔයාලට මතකද මෙතන කාබන් එකක් තිබුණා කියලා? මම කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. H3 දාන්න පුළුවන් නම් මම H3 මම මෙහෙම ලියන්නම් H3 කියලා. ඒක උලක් නෑනේ CH3. කාබන් මේ කාබන්ට තව H3ක් දාන්න පුළුවන් නේ. බන්ධන 4ක් එන්න. මෙතන H3ක් දානවා CH3 වෙනවා. ළමයි මෙයාට වම් පැත්තෙන් එක බන්ධනයක් තියෙනවා මේ. මෙයාට වම් පැත්තෙන් එක බන්ධනයක් තියෙනවා. තව H3ක් දාන්න පුළුවන් නේද? එහෙනම් H3ක් දානවා මෙන්න CH3 කියලා. ළමයි මෙයාට බන්ධන 3ක් තියෙනවා තුන් පැත්තෙන් නේ. තව එක H එකක් ගන්න පුළුවන් නේද? අන්න මෙයාට තව H එකක් දාන්න පුළුවන්. මම මේ බන්ධනේ පොඩ්ඩක් ඊට හදලා මේ විදියට. දැන් බලන්න මෙයාට බන්ධන 3ක් තියෙනවනේ. තව H එකක් ගන්න පුළුවන්. ඒ H එක මෙතන ලියන්න මෙන්න මෙහෙම. H එක මෙතන ලියන්න. CH3. කොහොම ලියන්න පුළුවන්? මෙයා තමයි දකුණු පැත්තට එක බන්ධනයක් තියෙනවා. තව H3ක් දැම්ම නම් හරිනේ. මෙයාට තව H3ක් දැම්ම නම් හරි මේ විදියට. CH3 වෙනවා. මෙතන උඩින් එක බන්ධනයක් තියෙන්නේ. තව H3ක් දැම්ම නම් හරි. ওই විදියට. මෙයාට තමයි මේ
1 2 3 බන්ධන 3ක් තියෙනව නේද දැනට බන්නේ? බන්ධන 3ක් තියෙනවනේ. තව එක එච් එකයි නේද ඕනේ. එහෙනම් මෙතන මේක පොඩ්ඩක් මම කළා මෙතන එච් එක දාන්න මෙන්න මේ. දැන් හරිනේ 1 2 3යි මේ එච් එකත් එක්ක 4යි. මෙතන කොහොමද ලියන්න පුළුවන්? ළමයි දෙපැත්තෙන් බන්ධන දෙකක් තියෙනවා. තව එච් දෙකක් දැම්ම නම් ඇතිනේ නේ 4 වෙන්න. එහෙනම් කොහොමද මම ඒකට එච් දාන්නේ? මට මෙන්න මෙහෙම දාන්න පුළුවන් නේ. මේ බන්ධනේ පොඩ්ඩක් මෙහෙම හිඳ ගන්න. මේ මෙතන එච් දානවා මෙන්න විදිහට මේ. බන්ධන දෙකක් තියෙනවා තව එච් දෙකක් දාන්න. මෙතන එක බන්ධනයක් තියෙන තව එච් තුනක් දාන්න. ඔය විදිහට ලියන්න පුළුවන්. කාරණා වැරදිද? මෙයාගේ බලමු. දැන් ඔයාලම කියන්නකෝ. මෙතන එක බන්ධනයක් තියෙන මෙයාට. තව එච් කීයක් අවශ්‍යද? මෙයාට එච් තව 3ක් දාන්න ඕනේ නේද? දැන් තව එච් 3ක් දාන්න ඕනේ. මෙතන එච් 3 කියලා දාන්න ඕන ඔය විදිහට. මෙයාටත් උඩින් එක බන්ධනයක් තියෙනවා තව එච් 3ක් දාන්න. 4ක් එන්න. මෙයාටත් එච් 3ක් දාන්න. ළමයි මැද කාබන් බලන්නකෝ. මැද කාබන් බලන්නකෝ. එයාට බන්ධන 4 හරි නේද? මේ අතර පැත්තේ බන්ධන 4 හරි. එයාට තවත් එච් ඕනේද? එච් ඕනේ වෙන්නේ නැහැ. මෙයාගේ ළමයි මේ එයාට බන්ධන දෙකක් දෙපැත්තේ තියෙනවා. තව එච් දෙකක් දැම්මා නම් ඇතිනේ. ඔන්න මම එච් දෙකක් දැම්මා. මෙයාට එක බන්ධනයක් තියෙන්නේ තව එච් තුනක් දාන්න. බන්ධන 4ක් එන්නේ. ඔය විදිහට කරන්න පුළුවන්. දැන් ළමයි මේක වස්තුපුළු මේ පොඩි පොතක ලියාගෙන යද්දි මෙහෙම නිකන් චිත්‍ර දිනවා වගේ මෙහෙම උඩට පහළට මෙහෙම ලියලා ඉන්න අමාරුනේ. අපි මේක මෙන්න විදිහට ලියමු මෙන්න මේ බලන්න. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මේ බලන්න. මේක ලියනවා මෙන්න මෙහෙම. CH3 C8 මේ බන්ධන ලියන්නේ නැහැ නේ C8. එතන CH එකක් තියෙනවා. ළමයි මේ කාබන්ටමනේ මේ CH3 එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ CH3 කාණ්ඩය මේ විදිහට වරණක් විදා ගන්න. CH3. ඒ කියන්නේ මේ කාබන්ට තමයි මේ H එකයි CH එක ඔක්කොම සෙටලා තියෙන්නේ. CH CH3 CH CH3. ඊට පස්සේ මේ CH3. එහෙම ලියන්න පුළුවන් මේක. මේක CH3 මෙතන CH මේ CH3 එකත් මෙයාටමනේ වරණක් දාලා ලියන්න. ඒකෙන් අදහස් වෙන්නේ මේ CH එක මේ කාබන් මත තියෙන්නේ කියලා. ඊට පස්සේ CH2 CH3 CH2 CH3 කාරණා වැරදිද? මේක ලියමු. මුලින්ම CH3 නෝ CH3 ඊළඟට මේ කාබන්ට H නැහැ. හැබැයි මේ කාබන්ට CH3 කාණ්ඩ දෙකක් ඉන්නවා. ඒ CH3 කාණ්ඩ දෙක මෙහෙම ලියන්නම්. CH3 කියලා ලියලා වරහණක් දාලා දෙකක් ලියන්න. ඒතර CH3 කාණ්ඩ දෙකක් ඉන්නවනේ. මේ කාබන්ට CH3 කාණ්ඩ දෙකක් ඉන්නවා ළමයි. මේ කාබන් CH3 කාණ්ඩ දෙක. ඊට පස්සේ ආයි CH2 කාණ්ඩයක් ඉන්නවා. ඊට පස්සේ CH3 කාණ්ඩයක් ඉන්නවා. ඔන්න ඔය විදිහට නෙමෙයි. තරහා පැහැදිලිද? ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා ලියා ගන්න ඕනේ. වීඩියෝ පොඩ්ඩක් නතර කරලා ලියා ගන්න. දැන් ආයේ පුළුවන් වීඩියෝ ආයෙ බලලා බලන්න මොකද්ද මේ කරේ කියලා. ඉතින් අර ඔරතරම් විතර පැහැදිලි කරගෙන ඉන්න අපිට වෙලාවක් නැහැ. මේ මල්ලි ඔන්න අංශුදාම තියෙන සෙට් එකක් නේ. අංශුදාම තියෙන විදිහට ඉන්නත් පුළුවන්. ඍජුදාම තියෙන විදිහට ඉන්න පුළුවන් යල් කියනකොට. මේක පොඩ්ඩක් ලියා ගන්න හොඳේ. හරි. වීඩියෝ නතර කරලා ලියා ගන්න. ඊට පස්සේ ළමයි මේ මම කිව්වනේ ඔයාලට කිව්වා අපි කාබනික මේ සංයෝගවල නාමකරණ ඉගෙන ගන්නවා කිව්ව වෙනම ටියුට් එකක. කාබනික සංයෝගවල නාමකරණ ඉගෙන ගන්නවා කිව්ව වෙනම ටියුට් එකක. නමුත් මට මෙතන අත්‍යවශ්‍ය වෙන නිසා ඉදිරියේදී යම් අත්‍යවශ්‍ය කාරණාව යෙදුනොත් කියලා හිතලා ඇල්කේන 10ක විතර කෙටි නම් ටිකක් මම දැන් වල දෙනවා. කියන්නේ ඍජුදාම ඇල්කේන අංශුදාම නැති ඍජුදාම ඇල්කේන 10ක විතර මේ නොමිලේ බලන වීඩියෝ සෙට් එකම බලන්න අවශ්‍ය කරන ආස කරන දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා අනිවාර්යයෙන්ම දිසාපා කියන ඇප් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනි. මොකද මගේ තියෙන සියලුම ඉදිරියේදී තියෙන සියලුම වීඩියෝ ටික මේ ඇප් එකේ තමයි තියෙන්නේ. මේ ඇප් එකේ ලස්සනට පිළිවෙල මාතෘකාවේ මාතෘකාවට වීඩියෝ ටික තියෙනවා. පිළිවෙලකට තියෙනවා. ඉතින් ඒක හරි ලේසිය කරන්න තියෙන්නේ. මේක නොමිලේ දෙන ඇප් එකක්. මේ ඇප් එක වලට පුළුවන් Android ෆෝන් එකක් තියෙනවා නම් Play Store එකේ බලන්න. Play Store එකේ නම ගහලා බලන්න දිසාපා කියලා. ඉතින් ඇප් එක තියෙනවා ඉන්ස්ටෝල් කරගන්න. එහෙම නැත්නම් ඔය අලුතෙන් එන Huawei ෆෝන් වලට වගේ නම් apps gallery එකක් තියෙන. ඉතින් එයාලගේ apps gallery එකේ දිසාපා කියලා ගහලා බලන්න අනිවාර්යයෙන්ම ඇප් එක තියෙනවා ඉන්ස්ටෝල් කරගන්න. නොමිලේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන ළමයි
ඉතින් ඇප් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ටෙලිෆෝන් නම්බර් එක ලබා දෙන්න තැනක් තියෙනවා. ඉතින් ටෙලිෆෝන් නම්බර එක ලබා දුන්නාට පස්සේ දරුවන්ට මැසේජ් එකක් එනවා ඇප් එකෙන්. ඒ ඇප් එකේ මැසේජ් එකේ තියෙන අංක ටික, මැසේජ් එකේ තියෙන අංක ටික ඔයාලට ඇප් එකට ලබා දෙන්න තියෙනවා. ලැබා දුන්නට පස්සේ ඔයාලා කෙලිම රෙජිස්ටර් වෙනවා ඇප් එකේ. ඊට පස්සේ නම, පාසල, පොඩි පොඩි විස්තර ටිකක් දීලා රෙජිස්ටර් වෙන්න. ඇප් එකට ගියාට පස්සේ දරුවන්ට ක්‍රිසාන් ජයරත්න කියන මගේ නොමිලේ තියෙන සීලුම වීඩියෝ ටික පිළිවෙලකට දරුවන්ට බලන්න පුළුවන්. සමතුලිතතාව විතරක් නෙවෙයි ඉදිරියේදී මේ වෙනකොටත් කාබනික රසායනය සීලුම පාඩම් ටික වල ඉගෙන ගන්න පුළුවන්. සමතුලිතතාවය සීලුම පාඩම් ඉගෙන ගන්න පුළුවන් ළමයි ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයකට බය නැතුව හොඳට උත්තර ලියන්න පුළුවන් හැකියාව මම මෙතන දෙනවා. ඔයාලා මේ දක්වා කිසිදු පන්තියකදී ලැබපු නැති ඉගෙනීම් රටාවක් ඔයාලට අනිවාර්යයෙන්ම මගේ මේ වීඩියෝ ක්ලාස් එක තුලදී දැක ගන්න පුළුවන් එක විශ්වාසයෙන් කියන්නේ. ඉතින් මේ කාබනික රසායනය, අකාබනික රසායනය, සමතුලිතතාවය සහ අනිකුත් සියලුම පාඩම් හරිම පහසුවෙන් ගෙදර ඉඳලා ඉගෙන ගන්න පුළුවන් ඇප් එකක් මේක. අනිවාර්යයෙන් ඉන්ස්ටෝල් කරගෙන මගේ වීඩියෝස් බලන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් කොහොමත් ඔයාලා ඉගෙන ගන්න කැමති නම් මගේ ඉදිරියේදී මගෙන් අවශ්‍ය කරන සියලුම උදව් WhatsApp message එකක් ඇසුරින් 071 89 52 983 මේ ටෙලිෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවලා මගෙන් අහගන්න ඕනම උදව්වක් මම ඔයාලට කරන්නම්. ඔය මේ ඔයාලගේ මේ කම්පියුටර් එකකින් නේද ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් පරිගණකයකින්, එහෙම නැත්නම් Apple phone එකකින් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් එයාලා www.disapa.lk කියන වෙබ්සයිට් එකට ගිහලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට WhatsApp message එකක් දාලා මගෙන් අවශ්‍ය කරන ඒ උදව්ව ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි වීඩියෝ කොහොමද දිගටම කරගෙන යන්නේ? මේ සීලම් වීඩියෝ ටික මුලින් ඉඳලා බලලා නෝට් එක ලස්සන ලියා ගන්න. ඔයාලට ලස්සනට තේරෙයි. ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයක් කරගන්න පුළුවන් තේරෙයි. වීඩියෝ ටික කොහොමද දිගටම බලාගෙන යන්න ඇප් එක දාගෙන. හරි. නැත්නම් අපි 6ක ගමුකෝ. 6ක විතර නම් දෙනවා. ඉතින් මේ නම් ටික වල ලියා ගන්න try කරනකොට අර පොඩි වගුවක් ගහ ගන්න. පැහැදිලිද? පොඩි වගුවක් ගහලා මෙතන ලියන්නම L කියන කියලා. මේ L කියන්නේ දකින්න වම් පැත්තේ පොඩ්ඩක් ඉඩ දියන්න. පොඩ්ඩක් ඉඩ දියන්න මට අවශ්‍ය වෙයි. L කියන්නේ ලියන්න ඉඩ දියා ගන්න. L කියන්නේට. හරිද? ඊට පස්සේ මෙයාගේ නමට ඉඩ තියන්න නම. ඊට පස්සේ ඇල්කිල් කාණ්ඩ කියලා කැලලක් තවත් වෙනවා. ඇල්කිල් කාණ්ඩ. ඇල්කිල් කාණ්ඩ. ඊට පස්සේ යාගේ නම. ඊට පස්සේ යාගේ නම. කාටද පැහැදිලිද? හරි. අපි වැඩේ පටන් ගමු ළමයි. මම මේ ඇල්කේන කිහිපයක පොඩි නම් ටිකක් දෙන්න හදන්නේ. මුලින්ම මේ වගු ගහගන්න වීඩියෝ කොට නතර කරලා මම වගු ගහගෙන ඉන්න. පැහැදිලිද? වීඩියෝ නතර කරලා වගු ගහගෙන ඉන්න. ඊට පස්සේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. බලන්න මම කරන වැඩි. ඔන්න මම ඇල්කේන් ටිකක් ලියනවා මම. කාබන් එකක් තියෙන ඇල්කේනය CH4. ඊට පස්සේ කාබන් දෙකක් තියෙන ඇල්කේනය CH3. ඊට පස්සේ කාබන් තුනක් තියෙනවා. හොඳට බලන්න ලියන්නේ නැති හොඳ. CH3 CH2 CH3 නේ දෙපැත්තේ CH3 කාණ්ඩ ඉන්නවා මැද CH2 කාණ්ඩ. CH3 CH2 මේ මැදට CH2 කාණ්ඩ. දැන් කාබන් මෙතන 3යි මෙතන 4යි. 1 2 3 අවසානට CH3. කාබන් පහක් තියෙන්නේ කොහොමද? CH3 ඊට පස්සේ CH2 කාණ්ඩ යනවා. දැන් 4 ලියලා ඉවරනේ අවසාන CH3 වලින් ඉවර කරා. ඔය දෙක කරා. ඊට පස්සේ 6ක්. එක දෙක තුන හතර පහ CH3 වලින් ඉවර කරා. පැහැදිලිද? අපි නාමකරණ වෙනම ටියුට් එක කරනවා. මේ නාමකරණය නම් ටිකක් ලියන එක තමයි. නමුත් නාමකරණය කියලා වෙනම ටියුට් එකක් කරනවා. ළමයි මෙයාලගේ නම් ලියද්දී
මෙයාලගේ නම ලියද්දී කාබන් පරමාණු ප්‍රමාණය අඟවන්න ඕනි. කාබන් පරමාණු ප්‍රමාණය අඟවන්න ඕනි. නම ලියද්දී කාබන් ප්‍රමාණය අඟවන්නේ මෙන්න මේ වචන ටික මතක තියාගන්න ළමයි. කාබන් එකක් තියෙනවා නම් අපි නම ලියද්දී මුලින්ම මෙත් කියලා තමයි පටන් ගන්නෙ. මෙත් කියලා කැලලක් වැඩෙනවා. කාබන් එකක් තියෙන ඇල්කේනයක් නම් කරද්දී මෙත් කියලා පටන් ගන්නෙ. මෙත්. කාබන් දෙකක් තියෙන ඇල්කේනයක් පටන් ගද්දී නම ලියන්න එත් කියලා තමයි පටන් ගන්න. එත් තුනක් තියෙනවා කියලා පෙන්නන තුනට අපි කියන ළමයි ප්‍රොප් කියලා. ප්‍රොප්. එත් මෙත් ප්‍රොප්. ඊළඟට කාබන් හතරයිනේ බියුට්. බියුට් කියලා පටන් ගන්න. ඊට පහයි 1 2 3 4 5. පෙන්. ඊට හෙක්ස්. කාබන් හයක් නම් හෙක්ස් කියලා පටන් ගන්න. නම ලියන්න පටන් ගන්න එහෙම. හැබැයි නම ලියද්දී ඔය මූල පදයට ඒන් කියලා ප්‍රත්‍යක් කියනවා අවසානට. ඒන් කියලා ඉවර වෙනවා. නම ලියද්දි ළමයි ඒන් කියලා තමයි ඉවර වෙන්නේ. දැන් නම ලිව්වට පස්සේ තේරෙයි මේ බලන්න ඒන් කියලා ඉවර වෙන උදාහරණයක් මෙන්න මෙන්න. කාබන් එකක් තියෙනවා නම මොකද්ද? මෙත් කියලානේ පටන් ගන්නෙ. මෙත් ඒන් කියලා ඉවර කරන්නේ. මෙතේන් තමයි යාගේ නම මොකද? මෙතේන්. තමයි කාබන් දෙකක් තියෙනවා කොහොමද නම කියන්නේ? පටන් ගන්නෙ එත් කියලා. ඉවර කරන්නේ ඒන් කියලා. එතේන්. ඔන්න ඉදරම යන්නේ. එහෙනම් තුනක් තියෙනවා නම් ප්‍රොපේන්. ඊට පස්සේ බියුටේන්. ඊට පස්සේ පෙන්ටේන්. ඒන් කියලා ඉවර වෙනෝනේ. ඊට පස්සේ හෙක්ස් හයක් නම් හෙක්ස් නේ හෙක්සේන්. ඔන්න ඔය විදිහට තමයි ඔය ඇල්කේන වල නම එන්නේ. මම මේ කතා කරන ළමයි ඍජුදාම ඇල්කේන ටිකක නම. කාරණා පැහැදිලිද? හරි. ඍජුදාම ඇල්කේන ටිකක නම තමයි ලියුවේ. ඊට පස්සේ ඇල්කිලි කාණ්ඩ වල නම් මේක ලියා ගන්න. වීඩියෝ පොඩ නතර කරලා ලියා ගන්න. ඒක මම කියන්න ඕනේ නෑනේ. හරි. ලියා ගන්නකම් ඉන්නේ. තමයි මේ. ඇල්කිලි කාණ්ඩයක් හැදුනේ කොහොමද? ඇල්කිලි කාණ්ඩයක් හැදුනේ අර ඇල්කේනයකින් H පරමාණුවක් ඉවත් කළා නේද? මේ ඇල්කේන වලින් H එකක් ඉවත් කරලා ඇල්කිලි කාණ්ඩය හැදුවා. මම ඔයාලගේ ඉගෙනීමේ පහසුවට කෙලවරම තියෙන H එකක් ඉවත් කරන්න. දැන් මෙහෙම මේ CH4 වලින් කෙලවර තියෙන H එක ඉවත් කරනවා. ඒතර CH3 අර ඉරක් ගහලා තියෙන වෙන කෙනෙක්ට ඇවිල්ලා සම්බන්ධ වෙන්න. අපිට ඕන මෙතන BR කාණ්ඩයක් OH කාණ්ඩයක් ඕන එකක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒක පළවෙනි වීඩියෝවේ කතා කරා. ඊට පස්සේ කාබන් දෙකක් තියෙනවා නම් CH3 CH මෙතන 3 නේ හිටියේ එකක් ඉවත් කරන්න 2 වෙනවා. ඊට පස්සේ CH3 CH2 CH කාබන් තුනක් නේ කෙලවර 3 නේ හිටියේ දැන් 2 ඉන්නේ එකක් ඉවත් වුණා. ඔන්න විදිහට තමයි ඇල්කිල් කාණ්ඩ ටික ලියා ගන්නකො. කාබන් 4 එකක් ලියමු කාබන් 5 එකක් ලියන්න. 1 2 3 4 5 කාබන් 6 එකක් ලියා ගන්න ඈ. කාබන් 6 එකක් ලියා ගන්න. 1 2 3 4 5 හරි. ඔන්න ඔය විදියට. හරි. ඊට පස්සේ මෙයාලගේ නම් ටික ලියනවා බලන්න. ළමයි මේ ලියුවේ ඇල්කිලි කාණ්ඩ මම දැන් එයාලගේ නම් ටික ලියන්න හදන්නේ. ඔය මේක ලියා ගන්න කොලින්ම. අපි මෙයාලගේ නම් ටික ලියමුද? ළමයි මේ ඇල්කේන වල නම ලියද්දී ඒන් කියලා ඉවරුනේ. මෙත් වලින් පටන් ගන්න ඒන් කියලා ඉවරුණා. එත් වලින් පටන් ගන්න ඒන් කියලා ඉවරුණා. ඇල්කිල් කාණ්ඩ වල නම ලියද්දී ඉල් කියලා ඉවර වෙන්නේ. කාබන් එකක් නම් මෙත්නේ. මෙත් ඉල්. මෙතිල්. දැක්කද? කාබන් එකක් නම් මෙත් ඉවර කරන්නේ ඉල් වලින් මෙතිල්. කාබන් දෙකක් නම් මොකද ළමයි? කාබන් දෙකක් නම් මොකද්ද? එත්නේ. එත් ඉල් කියලා ඉවර කරන්නේ එතිල්.
ethyl, this is propyl. ඊළඟ තමයි butyl, pentyl, hexyl. ඔන්න ඔය විදිහට මෙයාලගේ නම් ටික ලියන්න පුළුවන්. අපි දැන් ලිව්වේ මොනවාද? ඇල්කේන වල නම ලිව්වා. ඊට පස්සේ ඇල්කිල් කාණ්ඩ වල නම ලිව්වා. ඉතින් ඔයාලා වීඩියෝ එක නතර කරලා මේක පොඩ්ඩක් ලියා ගන්න. ඔන්න ළමයි දැන් ඉස්සරහට අවශ්‍ය වෙයි කියන නිසා මම ඒකේ නම් ටික ලියාගත්තා. නැත්නම් අපි මේක වීඩියෝ එකක් වෙනකොට අපි දානවා මේ කාබනික සංයෝග වල නාමකරණය කියලා. ඒක ළමයි පොඩ්ඩක් මම පස්සේ දාන්න ඕනේ. මම ඉතින් කිව්වනේ දෙකට හේතුව නේද? අපි ළමයි මේ කාබනික සංයෝග පිළිබඳව හදාරද්දී තාම කාබනික සංයෝග ගැන හරියට ඉගෙනගෙන ඒ වගේ ප්‍රතික්‍රියාවක් මුකුත් තාම දන්නේවත් නැතුව නේ ඒවා අපිට තාම සමීප වෙන්නේ නැතුව අපි දැම්මම නම කතා කරන එක ප්‍රායෝගික නැහැ. ඒ නිසා අපිට තියෙන සියලුම කාබනික සංයෝග වල නම් අප වෙනම ටියුට් එකකදී කතා කරමු. හරි. ළමයි දැන් මම පොඩි මාතෘකාවකට ඔයාලා අරගෙන යනවා ළමයි මේ ඇල්කේන වල භෞතික ගුණ ගැන තමයි කතා කරන්න හදන්නේ. ඒක යටතේ මෙයාලගේ ද්‍රවාංග තාපාංක වල විචරණය වගේ දෙයක් කතා කරන්න හදන්නේ. දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම ඇල්කේන කියලා ළමයි හැම අණුවක්ම නිර්ද්‍රව්‍ය අණු. ඇල්කේන නිර්ද්‍රව්‍ය අණු. එළ නිර්ද්‍රව්‍යයි. ඒතර ඇල්කේන අණුව අතර තියෙන ළමයි ලන්ඩන් අපකරන බල විතරයි. ලන්ඩන් අපකරන බල විතරයි තියෙන්නේ. එතකොට මෙයාලගේ ද්‍රවාංග තාපාංක ගැන සාකච්ඡා කළොත් සාමාන්‍යයෙන් කාබන් 1 ඉඳලා 4 දක්වා ඒ කියන්නේ මෙතේන් එතේන් ප්‍රොපේන් බියුටේන් වගේ කට්ටිය වායු අවස්ථාවේ ඉන්නේ. සාමාන්‍ය මේ භෞතික තත්ත්වයට වායුවක් ඉදිරියට යනවා. හැබැයි මේ කාබන් 5 පැන්නම කාබන් සාමාන්‍ය 16ක් 17ක් වගේ වෙනකම් එළ ද්‍රව වගේ අවස්ථාවක ඉන්නේ. ද්‍රව තත්ත්වයේ ඉන්නේ. හැබැයි 17 පන්නපු ගමන් මෙයාලා ඝන තත්ත්වයටපත් වෙනවා. කාබන් 17ට වඩා වැඩි ඇල්කේන ඝන අවස්ථාවේ තමයි ඉන්නේ. ඔයාලා මෙන්න මේ මාතෘකාව දාගන්නකො ළමයි. ඔයාලා මාතෘකාව දාගන්නකො ඇල්කේන වල භෞතික ගුණ කියලා. දාගන්න මාතෘකාව ඇල්කේන වල භෞතික ගුණ. ඇල්කේන වල භෞතික ගුණ. තරුණ ලකුණු දාලා මේ විෂය කරුණු පහට ලියා ගන්න. මෙන්න මේ විදිහට පටන් ගන්න. ඇල්කේන ආවරණ වේ. මෙම ආවරණයි තරණයක් නෑ ආවරණ වේ. නිර්ද්‍රවීය වේ. මෙව නිර්ද්‍රවීයයි. කියනවා ඇල්කේන වල ද්‍රවීය කාණ්ඩ නැහැනේ. දැන් ඇල්කොහොල් වගේ ගත්තොත් OH කාණ්ඩ ඉන්නවා. නේද? ඇල්කිල් හේලයිඩ් ගත්තොත් මෙහෙම ඇල්කිල් කාණ්ඩ සම්බන්ධලා ඉන්නවා. ද්‍රවීය මොකක් හරි කාණ්ඩයක් ඉන්නවා. ඉතින් මේ ඇල්කේන වල එහෙම කාණ්ඩ නැහැ. ඇල්කේන වල කාබන් බන්ධනයි CH බන්ධනයි විතරයි තියෙන්නේ. කාබන් අතරත් ළමයි විදුලිතාවය ලොකු මේ විදුලිත වෙනසක් ඇත්තම නැහැ. මෙතන ලොකු වෙනසක් ඇත්තේ නැහැ. මේ අණු නිර්ද්‍රවීය. හැඩයක් බලපානවා. කොහොම හරි නිර්ද්‍රවීයයි. ඒතර මෙයාලා අතර තියෙන මොන බන්ධන විතර ළමයි? ලන්ඩන් අපකරන බල පමණයි. ලියන ඇල්කේන අණු අතර ලන්ඩන් අපකරන බල පවතී. ලන්ඩන් අපකරන බල පවතී. ලන්ඩන් අපකරන බල පවතී. ඒ වගේම ළමයි මෙයාලගේ ඝනත්වය ජලයේ ඝනත්වයටත් වඩා අඩුයි. කියන්න ඇල්කේන වල ඝනත්වය ජලයේ ඝනත්වයටත් වඩා අඩුයි. ඇල්කේන වල ඝනත්වය ජලයේ ඝනත්වයටත් වඩා අඩුයි. එහෙම ලියාගන්න ඈ. හරි. ඇල්කේන පිළිබඳ යම් හැඳින්වීමක් ඔය සියලුම දේවල් ඉෂ්ට කරන අපි දන්න සියලුම දේවල් ලියන්න ඕනේ නැහැ. මොකද අපේ ඒකායන අරමුණ වෙන්න ඕනේ මෙයාලගේ ප්‍රතික්‍රියා ගැන ඉදිරියට හඳුනා ගැනීම. දැන් පොඩ්ඩක් මෙන්න මේක ලියා ගන්නකො ළමයි. දැන් ඇල්කේන වල මේ ද්‍රවාංග තාපාංක වලට අවශ්‍ය වෙන්නේ යාලා අතර තියෙන බන්ධනනේ බැඳීම්නේ. බැදගත් වෙන්නේ. ඒතර මෙයාලා අතර තියෙන බැඳීම් මොකද්ද? ලන්ඩන් අපකරන බලනේ. දැන් අණුවක් ගත්තොත් මෙහෙම දැන් CH4 ගත්තොත් අරක ලියුවේ අපි මෙන්න මේක ලියනවා මුලින්ම කාබන් 1 ඉඳලා 4 දක්වානේ වායු අවස්ථාවේ ඉන්නේ. කාබන් 1 C1 සිට
C2 දක්වා. ඇල්කේන Y. එහෙම ලියනකො කාබන් 1 සිට 2 දක්වා ඇල්කේන Y. කාබන් 1 සිට 2 දක්වා ඇල්කේන Y. ඊට පස්සේ ලියන්න ළමයි කාබන් 2 සිට කාබන් ළමයි වැරදුනා මෙතන කාබන් 1 නෙවෙයි කාබන් 1 සිට හතර දක්වා කියලා ලියා ගන්න. කාබන් 1 සිට 4 දක්වා වායු. හොඳේ. දැන් පැටලුණා මට දෙන්න. කාබන් 1 සිට 4 දක්වා වායු. ඊට මෙතන ඉන්නේ කාබන් 5 සිට 16 17 දක්වා අපි 16 දාගමුකෝ. කාබන් 1 සිට කාබන් 16 දක්වා ඇල්කේන ද්‍රව තත්ත්වයේ ඉන්නේ. කාබන් 5 ඉඳලා 16 දක්වා ද්‍රව. ඊට පස්සේ කාබන් 17ට වැඩි. කාබන් 17ට වැඩි නම් එයාලා ළමයි ඝන. කාබන් 17ට වඩා වැඩි ඇල්කේන ඝන තත්ත්වයේ තමයි ඉන්නේ. හරි ළමයි දැන්. ඊට පස්සේ දැන් ඔයාලා දන්නවනේ දැන් ඒක කාබන් ප්‍රමාණය වැඩි වෙන්න කාබන් ප්‍රමාණය අඩු නම් වායු වැඩි නම් ද්‍රව තවත් වැඩි නම් ඝන අවස්ථාවේ තමයි ඉන්නේ. දැන් අපි බලමු මේකට හේතුව ලන්ඩන් අපකරණ බලන්නේ. මම පොඩ්ඩක් තව මෙයාලගේ බන්ධනාකාරය පොඩ්ඩක් පැහැදිලි කරනවා. මෙන්න මේක මේ බලන්න ඕනේ. ඔන්න මම පොඩ්ඩක් මම ඉස්සර ඇඳන්නේ CH4 කියලා. මම තව එකක් ලොකු එකක් අඳින්නම් CH3 ඔය විදියට. CH3 ඔන්න කාබන් ප්‍රමාණය මම ටික ටික වැඩි කරනවා ඔය විදියට. හොඳේ. ළමයි කාබන් ප්‍රමාණය වැඩි වෙද්දී අණුව ලොකු වෙන්න එයාලගේ ලන්ඩන් අපකරණ බල වැඩි වෙනවා. ඒතර මෙතන මේ පැත්තට මම ඊතරක් දැම්මොත් මෙයාලගේ ලන්ඩන් අපකරණ බල මොකද වෙන්නේ ළමයි? වැඩි වෙනවා. ලන්ඩන් අපකරණ බල වැඩි වෙන නිසා තමයි මෙයාලගේ තාපාංකය වැඩි වෙන්නේ. අපි දන්නවා ළමයි අණුව ලොකු වෙන්න එයාලගේ පුෂ්ටික ශේෂ්ඨඵලය වැඩි වෙනවනේ. පුෂ්ටික ශේෂ්ඨඵලය වැඩි වෙනකොට ලන්ඩන් අපකරණ බල වැඩි වෙනවා. ඒ නිසා තාපාංකය ද්‍රවාංකය වැඩි වෙනවා. ලියන්න අකුණු පැත්තට විතරක් දාලා මේ ටික ලියා ගන්න මුලින්ම. ඉතින් ලියාගෙන ඒක ලියාගන්න බැරි නම් වීඩියෝ නතර කරලා තමයි ලියා ගන්න ඕනේ. මේ ටික ලියාගෙන කාබන් දාමය විශාල වේ. ඔන්න වරණක ඇතුලේ පුෂ්ටික ශේෂ්ඨඵලය වැඩි වේ නේ. පුෂ්ටික ශේෂ්ඨඵලය වැඩි වේ. ලන්ඩන් අපකරණ බල වැඩි වේ. ලන්ඩන් අපකරණ බල වැඩි වේ. ද්‍රවාංක තාපාංක වැඩි වේ. ඔන්න බලන්න ළමයි මම ඊළඟට තවත් අණුවක් ගත්ත උදාහරණයක් විදියට තව අණු දෙකක්. 1 2 3 මෙතන ළමයි කාබන් 5 ඉන්නේ හැමදේම බලන්න. පොඩ්ඩක් ඔයාලා දැන් බලන්න මම මේ අණු අණු ටික මෙතන කාබන් ටිකක් කියලා ළමයි මේ අණුවේ 1 2 3 4 5යි. මෙතන කාබන් 5යි. මෙතන 1යි 2යි 3යි 4යි 5යි. කාබන් 5යි. හරියට පැහැදිලිද? එතකොට මං ඇඳපු අණු දෙකේම ළමයි කාබන් ප්‍රමාණ සමානයි. මේ 1 2 3 4 5. මෙයාගේ 5 මෙයාගේ 5යි. දැන් මං ඔයාලගෙන් ඇහුවොත් මේ දෙන්නගෙන් ද්‍රවාංක තාපාංක වැඩි කවුද කියලා. මතක ගන්න මෙන්න මේක ළමයි. මේක අංශු දාම එකක්. මේක ඍජු දාම කාබන් 5 පේලියට ඉන්නේ. හැබැයි මෙතන 4ක් පේලියට ඉන්නවා එකක් මැදට සම්බන්ධ වෙලා. මේක ඍජු දාම නෙවෙයි අංශු දාම. මේක ලියන්න අංශු දාම. මේ අංශු දාම. මේක ඍජු දාම. මතක තියාගන්න මෙන්න මේක. අංශු දාම වලට වඩා ඍජු දාම වලදී පුෂ්ටික ශේෂ්ඨඵලය වැඩි. මෙතන පුෂ්ටික ශේෂ්ඨඵලය වැඩි. ඒ නිසා මෙයාලගේ ලන්ඩන් අපකරණ බල වැඩි, තාපාංකය වැඩි. තව උදාහරණයක් ගන්න දෙන්න මේ වහන වලමයි. දැන් හිතන්නකො දර ගොඩක් ගන්නකො. දර ලී ටිකක් එකතු කරද්දී වලට මේ වගේ හොඳට කෝටු තියෙනවා නම් එකතු කරන්න පුළුවන්. හොඳට පැක් වෙන්න පුළුවන් යනවා. හොඳට බඳින්න පුළුවන්, බැදෙන්න පුළුවන්.
හැබැයි දර කෑලි ටික ළමයි මේ වගේ මෙහෙම රිකිලි තිබුණොත් නේ ඔය වගේ රිකිලි අරම තිබුණොත් එක්තර ලං කරන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් මතක තියාගන්න අර ඍජුදාම අවස්ථාවේ හොඳට පැක් වෙන්න පුළුවන්. මෙතනද එහෙම ලං වෙලා පැක් හොඳට පැක් වෙලා ඉන්න බෑ. හොඳට ලං වෙලා බැඳෙන්න පුළුවන් මෙතනදී. කියන අන්න අර අවස්ථාවේදී. හොඳට බැඳෙනවා කියන්නේ ලන්දන අපගෙන බල වැඩි වෙලා හොඳට තාපාංකය වැඩි. දැන් එහෙනම් මතක තියාගන්න ළමයි. අංශු දාම වලට වඩා ඍජුදාම වලදී හොඳට ලං වෙලා අංශු හොඳට බැඳිලා මෙතන ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. නලියන්න මෙන්න මෙහෙම. දකුණු පැත්තේ විතරක් දාලා. මුලින්ම වීඩියෝ එක නතර කරලා මුද ගන්න ගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ලියන්න. පුෂ්ටික ශේෂ්ඨඵලය වැඩි වෙයි. මේ කාබන් පරමාණු ප්‍රමාණය සමාන වුණාට වැඩක් නැහැ මෙතනදී. පුෂ්ටික ශේෂ්ඨඵලය වැඩි වෙයි. ලන්ඩන් අපකරණ බල වැඩි වෙමින් ද්‍රවාංක තාපාංක වැඩි වෙයි. පුෂ්ටික ශේෂ්ඨඵලය වැඩි වෙයි. ලන්ඩන් අපකරණ බල වැඩි වෙමින් ද්‍රවාංක තාපාංක වැඩි වෙයි. හරි. එන දැන් වලට මම කිව්වා නම් ඒතර කාබන් ප්‍රමාණය වැඩි වෙද්දිත් ද්‍රවාංක තාපාංකය වැඩි වෙනවා. අංශුදාම වලට වඩා කාබන් ප්‍රමාණය සමාන අණු වලදී අංශුදාම වලට වඩා ඍජුදාම වලදී ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. හරි. අපි ඇල්කේන පිළිබඳ ළමයි මේ භෞතික ගුණ යටතේ ඔය කතා කර ඇති. අපි යන් දැන් රසායනික ගුණවලට මාතෘකාව උදා කරන දැන් ඇල්කේන වල ඇල්කේන සම්බන්ධ රසායනික. මොකද ළමයි මම මෙතනදී ඇල්කේන නිපදවන හැටි කතා කරනවා ඇල්කේන වල ප්‍රතික්‍රියාවක් කතා කරනවා දෙකම කතා කරනවා. ඇල්කේන සම්බන්ධ වන රසායනික ප්‍රතික්‍රියාව. ඒක යටතේ මුලින්ම මාතෘකාව දාගන්න ඇල්කේන නිපදවීම කියලා. ඇල්කේන නිපදවීම. අපි දැන් ඇල්කේන හදන්න යන්නේ ළමයි. ඇල්කේන හදන්න යන්නේ. ඇල්කේන නිපදවීම. තමයි මේ ඇල්කේන නිපදවන්න වෙන්නේ වෙන කාබනික සංයෝගයකින්. ඇල්කේන කියන්නේ කාබනික සංයෝගයක්. එතකොට මේ කාබනික සංයෝගය හදන්න වෙන්නේ වෙන කාබන් අඩංගු සංයෝගයකින්, කාබනික සංයෝගයකින්. එහෙනම් මම දැන් වලට පිළිවෙලට ඇල්කේන හදන්න පුළුවන් ක්‍රම ටිකක් දෙනවා. ඒකෙදි වෙන කාබනික සංයෝගයකින් තමයි ඇල්කේන හදන්නේ. දැන් ඔයාලට තේරෙන්නේ නැති නේද? ඇයි මම වෙනත් කාබනික සංයෝග පිළිබඳව කලින් ටියුට් එකේදී වෙනම හැදෑරීමක් කළේ? මොකද හේතුව? මෙන්න මෙතන ඕනි වෙනවා. දැන් මම ඒව ඔයාලා දන්නේ නැත්නම් නේද? ඇල්කීනියක් කියන මොකද්ද කියලා දන්නේ නැත්නම් ඇල්කයිනියක්, ඇල්ඩිහයිඩයක්, කාබොක්සිලික් අම්ලයක්, කීටෝනයක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් මම මේක උගන්වන්න වට බෑ මෙතනදී. ඒ නිසා තමයි මම මුල්ම වීඩියෝ එකේදී ඒක පැහැදිලි කරලා දැන් මේ ඔයාලා මේක අනිවාර්යෙන් මුල් වීඩියෝ එක බලලා තමයි කරන්න ඕනේ නැත්නම් මේක අපහසු වෙයි. කාරණා පැහැදිලිද? හරි. ඔන්න ඇල්කේන නිපදවන්න මම ඔයාලට දෙන පළවෙනි ක්‍රමය තමයි ඇල්කීන. මතකනේ ඇල්කීන අපි ඉස්සරහ කතා කරනවා. නමුත් අර ෂෝට් නෝට් එකේ දුන්නා ඇල්කීනියක් කියන්නේ මොකද්ද? කාබන් අතර දිත්ත බන්ධනයක් තියෙනවා. කොයි හරි තැනක කාබන් දාමේ කොයි හරි තැනක දිත්ත බන්ධනයක් තියෙනවා. නම් මේක ඇල්කීනියක්. මට කීට ඇල්කයිනයක් කියන්නේ මොකද්ද? කාබන් දාමේ කොහේ හරි කෙලවරක චිත්ත බන්ධනයක් තියෙනවා. එහෙනම් අපි ඒකට කියනවා ඇල්කයිනයක් කියලා. හරි. එතකොට මම මෙතනදී පළවෙනි ක්‍රමයේ ඉදර ඔයාලට ඇල්කේන හදන්නේ ඇල්කීන සහ ඇල්කයින වලින්. ඇල්කීන සහ ඇල්කයින වලින් තමයි ඇල්කේනයක් හදන්න උත්සාහ කරන්නේ. ඔයාලට මම හයිඩ්‍රෝකාබන වර්ග තුනක් තියෙනවනේ. ඇලිපෙටික් හයිඩ්‍රෝකාබන වර්ග තුන මොනවද ළමයි? ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කියලා. ඔය තුන් දෙනාගෙන් ඇල්කේන වලට මම කියන්නේ මේ සංතෘප්ත හයිඩ්‍රෝකාබනයක්. මෙයා සංතෘප්තයි. සංතෘප්ත හයිඩ්‍රෝකාබන. එතකොට ඇල්කීන සහ ඇල්කයින ගත්තොත් ඇල්කීන මෙන්න මේ දෙන්න අසන්තෘප්තයි. අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන.
ඒකට හේතුව ඒක තේරුම තමයි මෙන්න මේක. දැන් මේ ඇල්කේන වලදී කාබන් පරමාණු වලට සම්බන්ධ වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය සම්බන්ධ වෙලා තියෙන්නේ ඇල්කේන වල. හැබැයි ඇල්කීන වලදී නම් කාබන් දාමයේ මේ විදිහට ඉන්නවා නම් මේ කොහෙද තමයි විත්ත බන්ධනයක් තියෙනවනේ. ඒ නිසා මේවට සම්බන්ධ වුණාට මෙතන H එකයි ඉන්නේ මෙතන H එකයි ඉන්නේ. එතකොට මේ තව H සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා නේ. H උපරිම වශයෙන් සම්බන්ධලා නැහැ. මේ බන්ධනය කඩාගත්තොත් ළමයි මේ බන්ධනය කඩාගත්තොත් ඒක කඩලා අවශ්‍ය නම් දෙපැත්තට H තව දෙකක් දෙන්න පුළුවන්. ඉතින් H මදි මෙතනත් මදි නේ. ඇල්කයිනයක් කිව්වොත් ඔය හැතේ විත්ත බන්ධනයක් තියෙනවනේ. මාට මෙයාට බන්ධන හතරක් වෙන්න H හතරක් දාන්න පුළුවන් තුනක්. මෙයාටත් H තුනක් දාන්න පුළුවන් බන්ධන හතරක් වෙන්න. දැන් ළමයි මෙයාගේ බන්ධන හතර දැනටමත් හරිනේ. දෙපැත්ත බන්ධන හතරක් තියෙනවනේ. මෙතන මෙහෙන් එකයි මෙහෙන් තුනයි. මෙයාගෙත් ඒ වගේ වම් පැත්තෙන් බන්ධන තුනයි දකුණු පැත්තෙන් බන්ධනයයි. එයාගේ බන්ධන හතර හරි. එතකොට මෙයාලට තව හයිඩ්‍රජන් දාන්න අවශ්‍යතාවයක් නැහැ. හයිඩ්‍රජන් දාන්න ඕනේ නැහැ. දැන් ළමයි බලන්නකෝ. මේ අණුවේ නේද හයිඩ්‍රජන් වැඩිපුර ඉන්නේ. මේ දෙකේම හයිඩ්‍රජන් අඩුයි. ඉතින් තව හයිඩ්‍රජන් අවශ්‍යතාවයක් තියෙනවා මෙයාලට. හයිඩ්‍රජන් අවශ්‍ය නම් මේ බන්ධන කඩලා සම්බන්ධ කරන්න පුළුවන්. ඒක අසන්තෘප්තයි. දරත් මේක සම්තෘප්තයි මේක අසන්තෘප්තයි. දැන් මගේ පළවෙනි මාතෘකාව අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන වලින් ඇල්කේන සෑදීම. එතකොට අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන කියන්නේ මොනවද ළමයි? ඇල්කේන සහ ඇල්කයින. අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන කියන්නේ මොනවද මේ? ඇල්කීන සහ ඇල්කයින මගේ. ඇල්කීන සහ ඇල්කයින. ඒ දෙදෙනා මගෙන් ඇල්කීන හදන හැටි තමයි මම මුලින්ම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඔයාලා අවසන් වීඩියෝ එක අතරට මේක වෙන තැනක ලියා ගන්න මේ කාරණාව කොහෙද දැන් ලියා ගන්න. හරිද? අපේ මාතෘකාව දා ගන්නවා ඊට පස්සේ. මොකද මාතෘකාව? අසම්පූර්ණ හයිඩ්‍රෝකාබන. ඒ කියන්නේ ඇල්කීන සහ ඇල්කයින මගෙන්. ඇල්කීන සෑදීම. කොහොමද මාතෘකාව? මේ මාතෘකාව වීඩියෝ ලියා ගන්න ඕනේ. නෝට් එක ලියා ගන්න. මම මේක මතක් තමයි අනිවාර්යයෙන්ම නෝට් එක ලස්සන ලියාගෙන යන්න. මම කිව්වා නෝට් එක අවශ්‍ය දේවල් ටික ලියනවා. අනවශ්‍ය හැරි ලියන්නේ නැහැ මම. පුළුවන් තරම් නෝට් එක දැන් අපි මේක පැහැදිලි කරද්දී යම් වෙලාවක් ගියාට නෝට් එක ඉවරම තේරෙයි මොනවා සාමාන්‍ය හොරු බෝඩි ලස්සන කෙටි නෝට් එකක් වෙයි. අර වැල්වට හරන් දීලා ලොකු දිග්ගසලා මේ කියන්නේ අත්‍යවශ්‍ය දේවල් සියලුම දේවල් කියනවා. තමයි මේ ඔන්න මම උදාහරණ ටිකක් ගන්නවා මේ බලන්න ඈ. ඔන්න මගේ තියෙන ඇල්කීනයක් මම මුලින්ම ඇල්කීන මගෙන් කියලා දාගන්නකෝ. පළවෙනි එක රෝමිල කයික ඇල්කීන මගෙන්. හොඳේ. ඊට පස්සේ ඇල්කයින මගෙන් දෙන්නම්. ඇල්කීන මගෙන්. මෙතන යටතේ මේ ලියා ගන්න පොඩි ඉඩක් තියන්න මම පොඩ්ඩක් පැහැදිලි කරලා පස්සේ ලියමු. හොඳේ. ඔයාලා බලන් ඉන්නකෝ. පස්සේ ලියමු. මෙතන ලියන්න ඉඩක් තියන්න. මම උදාහරණයක් දීලා ඉන්නම්. මේ බලන්න. ඔන්න මම ඇල්කීන ටිකක් දෙන්න ළම උදාහරණයක් විදිහට. ඔන්න මම ඇල්කීන ටිකක් ලියනවා මම පැත්තේ. මේ බලන්න. CH2 CH2 CH3 CH. දැන් බලන්න හැමතැනම බන්ධන හතරක් තියෙනව නේද? මෙතන හතරයි. CH3 දකුණු පැත්තේ ඉරක් එක විතර බන්ධන හතර හරිනේ මෙයාගේ. වම් පැත්තෙන් බන්ධනය දකුණු පැත්තේ බන්ධන දෙකයි. ඒතර තුනයි. මේ H එකත් එක්ක හතරයි. මෙතන තේවා. මෙතන තේවා. මේ ඇල්කීන නේද මොකද? ඔන්න මම ඇල්කීන ටිකක් ඇඳා. මම මෙයාලගෙන් ඇල්කේන හදන හැටි තමයි දැන් කියලා දෙන්න හදන්නේ. ඇල්කේන හදන හැටි තමයි කියලා දෙන්න හදන්නේ. මේ බලන්න. මෙයාලගෙන් ඇල්කේන හදන්න නම් මම මෙන්න මේක තමයි කරන්නේ. මට පුළුවන් ළමයි මේ බන්ධනය මෙතන දිත්ත බන්ධනයක් තියෙනවා ළමයි. මේ බන්ධන දෙකෙන් එක බන්ධනයක් කඩනවා මම. මුලින්ම කියන්නේ ෆයි බන්ධනයනේ. උතුරේ සිග්මා ඉතිරි වෙන්නේ. උතර මේ බන්ධන දෙකෙන් එකක් කඩලා දෙකක් කඩලා දානවා මම මේ CH2 එකක් කඩලා තියෙනවා මම කඩන්න දාන්න ඕන එක පස්සේ ලියන්න බලන්න මේක එකක් කඩලා තියෙනවා දැන් ඔයාලා කියන්න මෙතන මෙයාගේ බන්ධන හතර දැන් කම්ප්ලීට්ද මේ ඉන්නේ මෙයානේ මෙහෙම ඉන්නේ H2 ඔහොම ඉන්නේ ළමයි
නේ මෙතනත් H2යි 1 2යි මෙයාටත් H2යි. දැන් මෙයාට බන්ධන හතරක් නැහැ නේද මේ? 1 2 3යි ඉන්නේ. මෙයාට බන්ධන හතරක් තියෙනවද? 3යි ඉන්නේ. එහෙනම් මට දැන් කරන්න පුළුවන් මෙන්න මේ වගේ වැඩක්. මේ බන්ධනේ කැඩුවනේ. කඩල ඉවර වෙලා මේ පැත්තටත් H එකක් දා ගන්නවා. මේ පැත්තටත් H එකක් දා ගන්නවා. දැන් මම කරේ මේ බන්ධනේ කඩලා මෙතන H එකක් දැම්මා. ඒතර මම මේක CH3 වෙනවා ඕන්න. CH3 වෙනවා. මෙතන H එකක් දාගත්තට පස්සේ CH3 වුණා. මම කලේ මේ බන්ධනේ කඩලා මෙතනත් H එකක් දැම්මා මෙතනත් H එකක් දැම්මා. ඒතර CH3 වුණා. පැහැදිලිද? ඔන්න ඔය වැඩේට මම H2ත් එක තමයි අපි ප්‍රතික්‍රියා කරන්නේ. මේ ඇල්කීනය H2 එක ප්‍රතික්‍රියා කරලා තමයි මේක හැදුවේ. හැබැයි මේක උත්ප්‍රේරකයක් අවශ්‍යයි. උත්ප්‍රේරකයක් අවශ්‍යයි. මම නිකල් කියන උත්ප්‍රේරකය ගන්නම්කෝ. නිකල් කියන උත්ප්‍රේරකය ගන්නම්කෝ. මේක රත් කරන්න ඕන ළමයි මේ වගේ තැනකදී. රත් කිරීම කියලා නිකන් ඉතල දාලා පෙන්නන හරි උෂ්ණත ලියන්න ඕනේ නැහැ. ළමයි මේක මතක තියාගන්න. ඇල්කීනයකින් ඇල්කීනයක් හදද්දී දිත්ත බන්ධනය කඩලා ඒ වෙනුවට දෙපැත්තට H2ක් දාගන්න තමයි පුළුවන්. ඇල්කීනයෙන් ඇල්කණයක් හදද්දී ඇල්කීනයෙන් ඇල්කේනයක් හදද්දී දිත්ත බන්ධනය කඩලා දෙපැත්තට H2ක් දාන්න. ඒකර H2ත් එක ප්‍රතික්‍රියා කරන්නේ. හැබැයි මේක උත්ප්‍රේරකයක් විදිහට නිකල් ගන්නක් පුළුවන්. ඒක උත්ප්‍රේරක විදිහට නිකල් නැත්තම් ප්ලැටිනම් හෝ ප්ලැනේඩියම් මේ උත්ප්‍රේරක වලින් තුනෙන් ඕන එකක් ගන්න පුළුවන්. තුනම ලියන්න එපා මෙතන. තුනම ලියන්න එපා. තුනෙන් එකක් ලියන්න. එක්කෝ නිකල් නැත්තම් ප්ලැටිනම් නැත්තම් ප්ලැනේඩියම්. නැත්තම් ප්ලැනේඩියම්. ඒ ඕනම උත්ප්‍රේරකයක් ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මෙහෙම ලියලා ඉන්න. මම මේ ටික ලියන්නම්. ඔයාලා මෙන්න මේ නෝට් එක වටන මෙන්න මෙහෙම. මේ මුකුල් ලියා ගන්න නෝට් එක ලියන්න මෙන්න මෙහෙම. ලියන්න මෙන්න මෙහෙම. ඇල්කීන නිකල් කමාවක් ප්ලැටිනම් හෝ ප්ලැනේඩියම් නිකල් ප්ලැටිනම් හෝ ප්ලැනේඩියම් උත්ප්‍රේරක හමුවේ H2 සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ඇල්කේන නිපදවා ගත හැකියි. ඇල්කේන නිපදවා ගත හැකියි. ළමයි මේකෙදි අපිට කියන්න පුළුවන් ඔක්සි හරණයක් යනවා කියලා කියන්නත් පුළුවන්. මේ ප්‍රතික්‍රියාවේදී ඇත්තටම ළමයි ඔක්සි හරණයක් වෙන්නේ. දැන් මට කියන්නකෝ මෙයාගේ ඔක්සිකරණාංකය කීයද? මෙයාගේ ඔක්සිකරණාංකය කීයද? දැන් ළමයි මේ බන්ධනේ මෙහෙම ඉන්නේ. CH2ක් ඉන්නවා එහෙම. දකුණු පැත්තෙන් කාබන් එකක් ඉන්නේ. මේ මෙයාගේ බන්ධන මම බැලුවා. දකුණු පැත්තේ කාබන් මේ කාබන් එක වගේම දෙන්නෙක් නේ. ඒ නිසා මෙයාට ඒ වගේම කෙනෙක් සම්බන්ධ වුණයි කියලා ඔක්සිකරණාංකයක් ලැබෙන්නේ නැහැනේ. ඔක්සිකරණාංකයක් ලැබෙන්නේ නැහැනේ. ඒ මෙයාට සම්බන්ධ වෙලා තියෙන ඒ වගේම කෙනෙක් නේ. හරි. නමුත් ළමයි මේ H2කට සාපේක්ෂව අපි දන්නවා ළමයි H ට සාපේක්ෂව කාබන් ඍණයි. H ට සාපේක්ෂව කාබන් ඍණයි. ඒතර H ට සාපේක්ෂව මේ බන්ධන දෙකක් තියෙනවානේ. ඒතර මෙයා ඍණ දෙකයි. ඍණ දෙක ඔක්සිකරණාංකයේ ඉන්නේ. මෙතන යද්දි මොකද වෙලා තියෙන්නේ? ඔක්සිකරණාංක කී වෙලාද ළමයි? දැන් බලන්න දකුණු පැත්තෙන් කාබන් එකක් ඉන්නේ. කාබන් අතර බන්ධනයක් ගැහුවයි කියලා කාබන් පරමාණුවකට ඔක්සිකරණාංකයක් ලැබෙන්නේ නැහැ. ඇයි? එක වගේ දෙන්නෙක් නේ. ඒතර මේ බන්ධනෙන් ඔක්සිකරණාංකයක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ H3 දෙනා නිසා H ට සාපේක්ෂව කාබන් ඍණයි. ඒතර බන්ධන තුනක් ගහලා තියෙන නිසා ඍණ 3යි. ඒතර මෙයාගේ ඔක්සිකරණාංක කීයද ළමයි? ඍණ 3යි. මොකද වෙලා තියෙන්නේ? ඍණ 2 ඉඳලා ඍණ 3 දක්වා අඩු වෙලා නේද? අඩු වෙලා. ඒ නිසා මේක ඔක්සි හරණයක් කියලා ගන්න පුළුවන්. මෙතන සිදුවෙන ළමයි ඔක්සි හරණයක්. කාරණා පැහැදිලිද? ඔන්න මාත්‍ර එතන ලියා ගන්න පුළුවන් ඔන්න. මෙහිදී ඔක්සි හරණයක් සිදුවේ. හරි. මුලින්ම ඔයාලා දැන් මේක ලියා ගන්න ළමයි. මේ දිත්ත බන්ධනය කඩලා මේ කැඩිලා දෙපැත්තට H2ක් වෙලිකුල සෙට්ලා. ඒකට මෙතන H2යි හිටියේ. තව H එකක් ආවම H3 වෙනවා. මෙතනත් H2යි හිටියේ. තව H එකක් ආවම 3 වුණා. මෙන්න මේ විදිහට. මෙන්න සම්බන්ධුනේ H2. පැහැදිලිද? මේක හරියට.
තමයි මේක අපි රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි මේ මොකද මේ ඕගනික් වලට මේ කියා දෙන්නේ රිවිෂන් එකක කරන අත්දැකීමෙන් නෙවෙයි තියරි කිසිම දෙයක් බෑ කියලා සලකලා තමයි කියලා දෙන්නේ හැබැයි මම ටක් ටක් ගාලා කරගෙන යනවා අනිත් එක තමයි අපි රිවිෂන් ඕගනික් එකක් කළොත් මේ වගේ පැහැදිලි කිරීම කර කර ඉන්නේ නැහැ අපි ඊට වඩා වේගවත් ඊට වඩා ටක් ටක් ගාලා ඉවර වෙනවා කාරණා පැහැදිලිද හරි නමුත් මතක තියාගන්න ළමයි දැන් ඕගනික් දැන් එකපාරක් ඉගෙනගෙන ඉන්න ළමයෙක් නම් එයාට ඕගනික් බැරි නම් එයා මේ වීඩියෝ ටික මුලින්ම මගගෙන ලස්සන පිළිවෙලට බලන්න. ලස්සන නෝට් එකක් හදාගන්න. එයාට අනිවාර්යයෙන්ම ඕගනික් පුළුවන් වෙයි. පැහැදිලිද? අපි මේව දේව කරගෙන යන ඉස්සරහට ගොඩක් මේ පරිවර්තන කරනවා. කාබනික පරිවර්තන ගොඩාක් කරනවා. ඒ සියලු දේවල් අල්ල ගන්න. පිළිවෙලට අල්ල ගන්න. දැන් අර කිසි දෙයක් බෑ කිය සමහර තැන්වල විතර මට සමහර ළමයි ඉන්නවා. මට ඕගනික් වල බැරි සමහර තැන්වල විතරයි. එහෙම කියලා ළමයි සමහර තැන්වල අල්ලලා හිටියොත් මේ අවුරුද්දෙත් ඔයාලා ඩවුන් තමයි. ඒ නිසා මුලින්ම ලස්සනට අල්ල ගන්න. දැන් බලන්න මෙයා මොකද වෙන්නේ කියලා. මම මෙයා ප්‍රතික්‍රියා කරන ළමයි S2 නිකල් එක ගානේ අපි ගමු පිටන ප්ලැටිනම් ගමුකෝ හරි ප්ලැටිනම් දාලා රත් කරමු මොකද වෙන්නේ එතකොට මේ රත් කිරීම මෙහෙම ලියන්න පුළුවන් මම රත් කිරීම ලියන්න හරි මොකද වෙන්නේ ළමයි එතකොට CH3 CH මම අර බන්ධනේ කඩාගත්තා ළමයි මේ බන්ධනේ කඩාගත්තා මම මේ බන්ධනේ කඩාගත්තා කඩාගෙන මොකද කරන්නේ මේ බන්ධනය කරලා මෙතනත් එච්චක් දානවා මෙතනත් එච්චක් දානවානේ H දෙකක් දානවා දෙපැත්තට මේ විදිහට මෙතනත් එච්චක් දානවා මෙතනත් එච්චක් දානවා ඉතින් ඕකට වඩා ලස්සන නැද්ද ළමයි මේ කතාව එහෙම ලිව්වොත් මේ උඩින්මු H එක මෙතන H දෙකක් ඉන්නව නේද මෙතනත් H දෙකක් ඉන්නව නේද ඉතින් යටින් ළමයි H දෙක කියලා දාමු මෙන්න මෙහෙම යටින් H2 කියලා දාමු හරිනේ මෙතන දෙස් දෙකක් තියෙනවා මෙතන දෙස් දෙකක් ඉන්නවා වැඩේ හරිනේ ඔන්න ඔය විදියට මම මෙයාට දාන්නම් S2 ප්ලැනේරියම් දාලා රත් කරන්න එතන මොකක් වෙයි CH3 CH CH2 ළමයි බන්ධනේ කඩලා තියෙන්නේ දැන් මෙතන H එකක් දාන්න ඕනේ නේද බන්ධනය කඩලා? ඔව්. එතකොට මෙතන H කීයක් වෙනවද? තව H එකක් ආවම 2 වෙනවා. එතන H 2 වෙනවා. තමයි මෙතනත් මේ බන්ධනය කඩලා මෙතනත් H එකක් වෙනව නේද? එතකොට H 3 වෙනව නේද? මෙතන 3 වෙනවා. මේක මගලා ළමයි දැන් 3 දාන්න. පැහැදිලිද? හරි. ඔන්න ඔය විදිහට අපිට ඇල්කීන වලින් ඇල්කේන හදන්න පුළුවන්. ඇල්කීන වලින් ඇල්කේන හදන්න පුළුවන්. දැන් වල මාතෘකාව දාගන්න ළමයි ඇල්කයින මගින් කියනවාද? ඇල්කයින මගින් කියලා දාගන්න ළමයි මාතෘකාව. ඇල්කයින මගින්. ඇල්කයින මගින්. ඔන්න මම ඇල්කයින ටිකක් තව උදාහරණ ගන්නවා. ඔන්න ඇල්කයින CH චිත්ත බන්ධන CH කුඩාම ඇල්කයිනේ. මම මෙතනදී ඇල්කයින තුනක් ගන්නම් උදාහරණ විදියට. ළමයි දැන් කාබන් දෙකක් තියෙනවා නම් මේ ඇල්කයිනේ ඒකත් ඉතින් මේ උත්ප්‍රේරකම තමයි හොඳ. මේ උත්ප්‍රේරක යටතේ අපි දාන්නේ හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරන්න ඕනේ. අපි දන්නවනේ දැන් හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරොත් නේද ළමයි මේ බන්ධන කැඩලා එක්සෙට් වෙන්නේ. මේ බන්ධන කඩලා අපිට H දා ගන්න ඕනේ. ඇල්කේනයක් නම් අපිට තව H ඕනේ මේවට. H දා ගන්න නම් හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරන්න ඕනේ. උත්ප්‍රේරක මේවා හොඳේ. මේ හැමෝම H2 එක ප්‍රතික්‍රියා කරන්න ඕනේ. උත්ප්‍රේරකදී ওই තුනෙන් එකක් දාන්න ඉතලා මම තුනම එකපාර දාන්න බෑ මම නිකන් දාලා රත් කරන්න. නැත්තම් ප්ලැනේරියම් දාලා රත් කරන්න. ප්ලැටිනම් දාලා රත් කරන්න. පැහැදිලිද? S2 ප්‍රතික්‍රියා කරන්න හැබැයි උත්ප්‍රේරකේ තමයි මේ තුන නයින් කට්ටිය. අපි හැදෙන්න ගියමුද? ළමයි මේ කාබන් දෙකක් ඉන්නවා නම් හැදෙන ඇල්කේනේ කාබන් දෙකයි. මෙතන කාබන් හතරක් ඉන්නවා නම් හැදෙන ඇල්කේනේ කාබන්
4යි. කාරණා පැහැදිලිද? මේ බලන්නකෝ. ඔන්න බන්ධනය කැඩුවා. තමයි බන්ධන දෙකක් කඩන්න පුළුවන් මෙතනදී නේ. මේ 5 බන්ධන දෙකම කඩන්න පුළුවන්. 5 බන්ධන දෙකම කඩන්න පුළුවන්. 5 බන්ධන දෙක කැඩලා මොනවද හැදෙන්නේ? ළමයි මේ බලන්න. මේ 5 බන්ධනය කැඩුවොත් මෙතන H එකයි මෙතන H එකයි. මේ 5 බන්ධනය කැඩුණොත් මෙතන H එකයි මෙතන H එකයි. දැන් මට කියන්න මෙතන H කීයක් ආවද? උඩ 5 බන්ධනය කැඩලා H එකක් ආවා. යට බන්ධනය කැඩලා H එකක් ආවා. H දෙකක් ආවනේ. ඒතර තියෙන H එකත් එක 3යි නේද? දැන් මේ කාබන් මත H 3ක් තියෙන්න ඕනේ නේද? 3ක් තියෙන්න ඕනේ. දකුණු පැත්තේ කාබන් මත ළමයි උඩ බන්ධනය කරනකොට පස්සේ H එකක් එනවා. යට බන්ධනය කැඩිලත් H එකක් එනවා. H දෙකක් ආවා. තියෙන H එකත් එක්ක H 3යි. කාරණා පැහැදිලිද? මෙතනත් ඒ වගේ. ඔන්න තමයි මම බන්ධන දෙකම කරලා දිනනෝද? මේ බලන්නකෝ. මේ බන්ධනයක් කැඩුවා මේ බන්ධනයක් කැඩුවා නේ. හරි. දැන් මට කියන NH ගන්න. උඩ බන්ධනය කරනවා මෙතන H එකක් එනවා. යට බන්ධනය කැඩලත් H එකක් එනවා. ඒතකොට H දෙකක් ඉන්න ඕනේ නේද මෙතන? H දෙකයි ළමයි. H දෙකයි. මෙහෙම H කියලා ලියලා දෙක කියලා දාන්න. දකුණු පැත්තේ ඒ වගේ ළමයි. උඩ බන්ධනය කැඩලත් H එකක් එනවා. යට බන්ධනය කැඩලත් H එකක් එනවා. ඒතකොට H දෙකයි. H දෙකයි. ඔන්න ඔය විදිහට ඉතින් ළමයි ඔයාලා සාමාන්‍යයෙන් මේ කාබන් ප්‍රමාණය ගණන් කරගන්න 1 2 3 4 කියලා කාබන් 4 ලියලා ළමයි normal alkane ලියන්න. ඉතින් normal alkane ලියන්න CH3 මැදට කොහොම CH2 කාණ්ඩ නෙන්නේ කෙලවරට CH3. CH3 ඊට පස්සේ මැදට CH2 කාණ්ඩ කෙලවරට CH3. මේ කාබන් ප්‍රමාණය ගණන් කරලා තමයි මෙතන කාබන් ටිකක් ඉන්නවා ළමයි. 1 2 3ක් ඉන්නවනේ. කාබන් 3ක් ඉන්නවා. මේ ත්‍රිත්ව බන්ධන කැඩලා ගිහිල්ලා H සෙට් වෙනවනේ. ඒක ලැබෙන්නේ alkane එක. එහෙනම් කාබන් 3ක් නේ කාබන් 3 alkane එකක් ලියන්න වෙන එහෙම CH3 CH2 CH3 කියලා එච්චරයි ඒ ජීනේ නැත්නම් වෙන විදිය නිතරම හිතා ඉන්න ඕනේ නැහැ ඉතින් අර මම පැහැදිලි කිරීම වලට දාගත්තට අවබෝධය හදාගත්තා පස්සේ ටක් ටක් ගන්න හරි ඔන්න එහෙනම් alkene මගිනුත් alkene හදන්න පුළුවන්. එතනදිත් වෙන්නේ ඔක්සිහරණයක්. මම ඔක්සිකරණාංක ලියලා මම මෙතන කාලය ගන්න බෑ මට. එතනත් ලියගෙන මම මෙහිදී ඔක්සිහරණයක් තමයි වෙන්නේ හොඳේ. මම ළමයි මෙතනදී තව පොඩි විෂය කාරණාවක් මතක් කරගන්න කියලා හිතුවා. මේක අපි alkene යටතේ කතා කරනවා, alkyne යටතේ නැවත කතා කරනවා. මම හිතුවා මෙතනක් පොඩ්ඩක් මේක කතා කරලා හොඳයි කියලා. දැන් ඔයාලට මතකද ළමයි alkyne වලින් මේ උදාහරණයක් මම මේක ගන්නම්කෝ. මේ alkyne වලින් අපි alkene හැදුවානේ. මේකෙන් නම් හැදුවේ කාබන් දෙකක් තියෙන alkene එක කොයි විදියට. මේකදී අපි S2 ප්‍රතික්‍රියා කරා උත්ප්‍රේරකයක් යටතේ ප්ලැනේඩියම්, ප්ලැටිනම් නැත්නම් නිකල් වගේ උත්ප්‍රේරකයක් ගත්තා. දැන් මම කියනවා මෙන්න මේ වගේ දෙයක්. මෙතනදී දැන් උදාහරණ මෙයාගේ ගත්තොත් alkyne මේ බන්ධන දෙකම කැඩුනානේ. දෙකම කැඩිලා alkene දක්වා ගියා. දැන් මට පුළුවන් මෙහෙම කරන්න. මේ බන්ධන තුනෙන් එක බන්ධනයක් විතරක් කඩන්න පුළුවන්. මොකද කරන්න පුළුවන්? එක බන්ධනයක් විතරක් කඩන්න පුළුවන්. එතකොට මම මේ අනුම උදාහරණයක් විතර ගත්තොත් මෙතන S2 ප්ලැනේඩියම් එක ප්‍රතික්‍රියා කරනවා කියමුකෝ. හැබැයි ළමයි මට ඕනි මෙතනදී එක බන්ධනයක් විතරක් කඩන්න. එක බන්ධනයක් විතරක් කඩලා දෙපැත්තට H දෙකක් දාගන්න ඕනි. එහෙම අවස්ථාවකදී මම මේ ප්ලැනේඩියම් උත්ප්‍රේරකයේ අකර්මණ්‍ය කරන්න දානවා පිනොලින්. බේරියම් සල්ෆේට් උත් අපි මෙතනදී එකතු කරනවා. බේරියම් සල්ෆේට් පිනොලින් හමුවේදී බේරියම් සල්ෆේට් පිනොලින් හමුවේදී S2 ප්ලැනේඩියම් ඇල්කයින් එකට දැම්මොත් මේ ඇල්කයින් S2 ප්ලැනේඩියම් එක ප්‍රතික්‍රියා කරනවා මොකක් හමුවේදීද? බේරියම් සල්ෆේට් පිනොලින් හමුවේදී. එහෙම වුණොත් මේ බන්ධන තුنين ළමයි දෙකක් කැඩෙන්නේ නැහැ කලින් එක වගේ. කැඩෙන්නේ එකයි. මේ බන්ධන තුනේ එකක් විතරක් කඩන්න. මෙන්න මෙහෙම. එකක් කඩලා වම් පැත්තට H එකක් දාන්න දකුණු පැත්තට H එකක් දාන්න. දැන් වම් පැත්තට H එකක් ආවොත් මෙතන H දෙකක් වෙනවා. මෙතනත් H එකක් දැම්මම දින එකක් එක දෙකක්. ඇල්කීනයක් ලැබුණා. දැක්කද? ඇල්කයින වලින් ඇල්කීන හදන්න පුළුවන්. ඔක්සිහරණයක් තමයි මෙතන වෙන්නේ. හැබැයි මේ ප්ලැනේඩියම් අකර්මණ්‍ය වෙලා තියෙන නිසා බන්ධන තුනෙන් එකයි කැඩෙන්නේ. දෙපැත්තට H දෙකයි සෙට් වෙන්නේ. කලින් එකේ නම් මේ බන්ධන දෙකක් කැඩිලා
මෙතනට H2ක් සෙට් වුණා, මෙතනට H2ක් සෙට් වුණා. මෙහෙම. මෙතනදී නම් අර ඒතර මේ ළමයි තියෙන H එකත් තමයි H3 උනේ හොඳ. මෙතනදී නම් එක බන්ධනයක් ඇදලා දෙපැත්තට H2යි සෙට් වෙන්නේ. තේරෙනවද? එහෙනම් ළමයි ඇල්කයින වලින් ඇල්කීන හදන්න ওই ක්‍රමය අපට පාවිච්චි කරන්න පුළුවන්. මම තව උදාහරණයක් ගන්නම්කෝ. ඔන්නම බන්ධන තුනක් තියෙනවා. ඒකෙන් එකක් කැඩුවා ළමයි. එකක් කඩලා මෙතනට එක H එකක් දාගත්තා මෙහෙම. මෙතන තව H එකක් දාගත්තා. තව H එකක් ආව කියන්නේ H2 වුණා. දැක්කද උන වැඩේ? බන්ධන තුනෙන් එකක් කඩලා මෙතනට H එකක් දාගත්තා මෙහෙම. දකුණු පැත්තට H එකක් දාගත්තා. මේක මොනවද දාන්නවද මම? H2 පැනේඩියම් විතරක් දාමු ඇතිද? එපා මම H2 පැනේඩියම් දාමු මේ බන්ධන දෙකම කැඩෙනවා. එහෙනම් මීට අමතරව මොනවද දාන්න ඕනේ? බේරියම් සල්ෆේටුයි පිනොලින්. තමයි මෙතන උත්පේර විතර ප්ලැනේඩියම් විතරක් ගන්න. ප්ලැටිනම් නිකල් ගන්න යන්න එපා. අපි මෙතන කතා කරන්නේ ප්ලැනේඩියම් විතරයි උත්පේර විදිහට. ඇල්කයින වලින් ඇල්කින හදද්දී ප්ලැනේඩියම් ගන්න. එයා අකර්මණය කරන්න පිනොලින් දාන්න. බේරියම් සල්ෆේට් එක පිනොලින් දාන්න. හරිනේ. ඒතර බන්ධන තුනෙන් එකක් කැඩිලා දෙපැත්තට දෙකක් සෙට් වීමක් තමයි මෙතන වෙන්නේ. මේක පොඩ්ඩක් ඔයාලා නෝට් එකේ සඳහනක් දාගන්න. වීඩියෝ නතර කරලා දාගන්න ඕනේ. හරි. ඒ වගේම මෙන්න මෙහෙම එකක්. ළමයි මේ මම කලින් මේ ඇල්කේන ප්‍රතික්‍රියා කරේ H2 එක්කනේ. H2 එක්කනේ ප්‍රතික්‍රියා කරේ. H2 එක්ක ප්‍රතික්‍රියා කරොත් මේ බන්ධනය කරලා දෙපැත්තට H2 සෙට් වෙනවනේ. ළමයි මම දැන් මෙතනදී H2 වෙනුවට අපි දන්නවනේ H වල සමස්ථාන එකක් ඉන්නවා ඩියුටේරියම්. මම D2 දැම්මොත් මොකක් වෙයිද? H2 වෙනුවට D2 දැම්මොත් මොකක් වෙයිද? එතකොට වෙන්නේ ළමයි මේ බන්ධනය කැඩිලා වම් පැත්තට D පරමාණුවක් සෙට් වෙනවා, දකුණු පැත්තට D පරමාණුවක් තමයි සෙට් වෙන්නේ. H2 හිටියොත් H2ක් නේ සෙට් වෙන්නේ. D2 හිටියොත් සෙට් වෙන්නේ ළමයි D2ක්. බන්ධනේ කඩලා දෙපැත්තට D2ක් සෙට් කරන්න. මෙතන D1යි මෙතන D1යි. ඔන්න ඔහොම D2ක් සම්බන්ධ කරගන්න පුළුවන්. මේකෙදි මේ විදිහට ලක්ෂණ ලියුණා හැටි ළමයි CH2D CH2D ඔය විදිහට ලියුණා හරි. D කියන්නේ ළමයි හයිඩ්‍රජන් වල සමස්ථානය. ඒක හිතන්න යන්න එපා. තේරෙනවද? අර H2 වෙනුවට D2 ගන්නත් පුළුවන්. ඒතකොට D2 සෙට් වෙනවා. ඔය විදිහට ළමයි ඇල්කයින් වලට කරලා බලන්න. මේක වීඩියෝ නතර කරලා ලියා ගන්න ඈ. හොඳයි. එහෙනම් අපි දැන් දෙවන ක්‍රමයට යමු. ඇල්කේන නිපදවන දෙවන ක්‍රමය. තමයි මම දෙවන ක්‍රමයේදී ගන්නේ කාබොනිල් සංයෝග. මතකද කාබොනිල් සංයෝග? ඇල්ඩිහයිඩ් කීටෝන කියලා දෙකක් හිටියා. ඇල්ඩිහයිඩ් කීටෝන කියලා දෙකක් හිටියා මතකද? ඇල්ඩිහයිඩ් වලදී තමයි COH කාණ්ඩයක් හිටියා. නේ කීටෝන වලදී CO කාණ්ඩයක් හිටියා. මතක නැත්නම් මුල් නෝට් එක බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. මම ඒකයි කිව්වේ පළවෙනි වීඩියෝ එක වැදගත් මේකට. මේ ඇල්ඩිහයිඩ් කීටෝන. මම දැන් මෙතනදී ඇල්ඩිහයිඩ් කීටෝන වලින් ඇල්කේන හදන්න යන්නේ. මාතෘකාව දාගන්න වෙන්නේ එහෙම. කාබොනිල් සංයෝග. වරණක් ඇතුළේ ඇල්ඩිහයිඩ් කීටෝන. ක්ලෙමන්සන් ඔක්සිහරණය කිරීම මගින්. මොකද්ද? ක්ලෙමන්සන් ඔක්සිහරණය කිරීම මගින් ඇල්කේන නිපදවීම. ළමයි අපි මෙතනදී කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඇල්ඩිහයිඩයක් කියන්නේ මෙහෙම කාණ්ඩයක්නේ. කීටෝනයක් කියන්නේ මෙහෙම කාණ්ඩයක්නේ. අපි මෙතනදී කරන්නේ මේ ඇල්ඩිහයිඩයක් එහෙම නැත්නම් කීටෝනයක් ක්ලෙමන්සන් ඔක්සිහරණය ලක් කරනවා කියන තමයි මෙතනත් ඔක්සිහරණයක් වෙන්නේ. මේකදී අපි ප්‍රතිකාරක විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මෙයාලා. සිංක් සංරසය ඒ කියන්නේ සංරසීකරණය කරන ලද සිංක් සමග සාන්ද්‍ර HCl
මේ ඇල්ඩිහයිඩය නැත්තම් කීටෝනි ප්‍රතික්‍රියා කරන කාත් එක තමයි සංරසීකරණය කරපු සිංක් සමග සාන්ද්‍රශීල දාන්න. එහෙම දැම්මම මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැන් මෙන්න මේකේ මේ O එක ඉවත් වෙලා දැන් O අයින් කරලා දැම්මොත් තමයි බන්ධන දෙකක අඩුවක් හැදෙනවනේ. මේ O මැකුවොත් උඩින් උඩ බන්ධන දෙකක් ඉතිරි වෙනවනේ. අන්නේ බන්ධන දෙක වෙනුවට H දෙකක් සම්බන්ධ කරන්න. H දෙකක් සම්බන්ධ කරන්න මෙන්න මෙහෙම. අර O ඉවත් කරලා මේ O කාණ්ඩය ඉවත් කරලා ඒ වෙනුවට ළමයි H දෙකක් දාන්න. පැහැදිලිද? මට මෙහෙම ලියන්නත් පුළුවන් ඕක. CH3 කියලා ලියන්නත් පුළුවන් නේ. මේ කාබන්ට දැන් H3ක් තියෙනවා ළමයි. CH3 කියලා ලියන්නත් පුළුවන්. පැහැදිලිද? දැන් මේක බලන්න තේරෙන්නේ බලන්න. මෙයාව ක්ලෙමන්සන් ඔක්සිහරණය කරනවා කියන්නේ මොකක්ද ළමයි? කීටෝනයක් ක්ලෙමන්සන් ඔක්සිහරණය කරනවා කියන්නේ. සිංක් සංරසය නැත්නම් සංරසීකරණය කරන ලද සිංක් එක්ක සාන්ද්‍රශීල ප්‍රතික්‍රියා කරනවා. මොකද වෙන්නේ එතකොට? මේ O මකල දාලා ඒ වෙනුවට අර උඩ බන්ධන දෙක වෙනුවට H දෙකක් සෙට් කරන්න. මෙන්න මෙහෙම. H දෙකක් දාන්න ළමයි මෙන්න මේ උඩට H එකයි යට H එක දාන්න වෙන්නේ නේද? දැක්කද? මේ CO කාණ්ඩය CH2 කාණ්ඩයක් වුණා. CH2 මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. CH2 මේ H දෙකම මේ විදිහට ලියන්න පුළුවන්. CH2 දැක්කද උනේ වැඩි? එහෙනම් ඇල්ඩිහයිඩ කීටෝන ඔක්සිහරණයක් වෙලා තියෙනවා මෙතනදී. ඔයාලට අවශ්‍ය නම් ඔක්සිකරණාංකත් බලන්න පුළුවන්. දැන් මෙයාගේ ඔක්සිකරණාංකය කිව්වොත් ළමයි ඔක්සිජන් නිසා මෙයා බන්ධන දෙකක් අතර නිසා ඔක්සිජන් සාපේක්ෂව මෙයා ධනයිනේ. ධන දෙකක් විදිහට ඉන්නේ. ඔක්සිජන් තියෙන නිසා කාබන් ධන දෙකක් විදිහට ඉන්නේ. මෙතන ඔක්සිකරණාංකය බැලුවොත් H2 නිසා H ට සාපේක්ෂව කාබන් ඍණයිනේ. H2 නිසා ඍණ දෙක විදිහට ඉන්නේ. දැන් දැක්කද ඔක්සිහරණය නේද? ධන දෙකේ ඉඳලා ඔක්සිකරණාංකය අඩු වෙලා ඔක්සිහරණයක් වෙලා තියෙනවා. ඒක තමයි පැහැදිලි කිරීම. අපි පොඩ උදාහරණ ටිකක් ලියගමු තේරෙයි. මේක වීඩියෝ නතර කරලා ලියා ගන්න. ඊට පස්සේ අපි උදාහරණ ටිකක් ලියමු. ක්ලෙමන්සන් ඔක්සිහරණය. තමයි වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. නැත්තම් වල ලියන එක මෙතන හිටියොත් අපරාධ ගොඩක් වෙලා යනවා අපරාධ වීඩියෝ එක. මට වීඩියෝ එක හෙඩි කරගන්න පුළුවන් නේ. ඔයාලා ලියාගත්තොත් හරි. ඔන්න උදාහරණ ලියනවා ඔය බලන්න. උදාහරණ. කුඩාම ඇල්ඩිහයිඩයක් ලියනවා. ඊට වඩා පොඩ්ඩක් ලොකු ඇල්ඩිහයිඩයක් ලියන්නම්. කීටෝනයක් ලියමු. අනේ තව මම ළමයි ඇල්ඩිහයිඩයක්ම ලියන්නම් මම. මේ කාබන් අතර බන්ධන ලිවීම අත්‍යවශ්‍යම නැහැ. මම නිකන් ගහලා දෙන්නම්. හරි. දැන් මම මෙතන දානවා H2 කැනේඩියම්. සෝරි මේ සිංක් සංරසය සාන්ද්‍රශීල මේ හැමෝටම දානවා. ඔයාලා තියාගන්න. දැන් මම මොකද වෙන්නේ කියලා බලමු. ළමයි මම මෙතනදී මේ සාන්ද්‍රශීල වෙනුවට DCl දාන්නද? අවුලක් නැද්ද? එච්චර සමස්ථානික කියන්නේ DCl නේ. මම DCl දාන්නම් ඈ. මම වෙන පෑනකින් ලියවන්න. පේන්න. කලින් දෙකේ SCl දැම්මේ මම දැන් DCl දානවා. පොඩි වෙනසක් කරත් හරි. ඒක වෙනුවට DCl දෙන්නේ සමස්ථානික. හොඳයි ළමයි. දැන් බලන්න හොඳට. හොඳ අවබෝධයෙන් ඉන්න. පොඩි ගැම්මෙන් ඉන්න. කම්මැලි වෙයි. සාමාන්‍ය තීරි කාරණා ටික කතා කරන්නේ මුල් දේවල් නිකන් කම්මැලිකමෙන් අලසකමෙන් ඉඳපන්. පොඩි ප්‍රබෝධයකින් ඉන්නේ. හොඳට ගැම්මෙන් අල්ලගෙන ඉන්න. මොකද මේ ටික හොඳට මුලින්ම අල්ලගත්තොත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඇල්කේන ඉවරන ගාම ළමයි ඒක ෂෝට් නෝට් එකක් ගහනවා. ඇල්කීන් ඉවර කරලා ඒක ෂෝට් නෝට් එකක් ගහනවා. ඔය දෙක ඉගෙන ගත්තට පස්සේ එතනින් එහාට පරිවර්තන කරනවා. අපි එතනින් එහාට පරිවර්තන කරන්න පටන් ගන්නවා. අපිට පුළුවන් වුණොත් දැන් ඇල්කේන ඉවරන ගමන්ම ළමයි දැන් මේ මොකද ඇල්කේන ඉවර වෙනවනේ. ඇල්කේන ඉවරනට පස්සේ පොඩි ෂෝට් නෝට් එකක් ගහලා ඊට පස්සේ අපි පරිවර්තනයක් දෙකක් කරලා බලමු. හරි. ඔන්න බලන්න වෙන දේ. මෙතන මේ O ඉවත් වෙලා මොකද වෙන්නේ ළමයි? O ඉවත් වෙලා H දෙකක් එනවනේ මේ කාබන්ට. H දෙකක් එනවා. ඒ H දෙකයි මේ තියෙන H දෙකයි එක්ක H කීයද? 4ක් නේද? ළමයි තනි කාබන් යන්නේ තියෙන්නේ. තනි කාබන් එකේ ඇල්කේනයක් ලැබෙන්නේ. ක්ලෙමන්සන් ඔක්සිහරණය ලැබෙන්නේ ළමයි ඇල්කේනනේ. දැන් මෙතන තනි කාබන් එකක්. තනි කාබන් එකේ ඇල්කේනයක්.
ඒක හැදෙන්නේ කොහොමද? මේ O ඉවත් වෙලා ඒ වෙනුවට H දෙකක් කියනවා. H දෙකයි මේ H දෙකයි H හතරයි. CH ලැබෙන්නේ. CH ලැබෙන්නේ. පැහැදිලිද? මෙතන දැන් බලන්න CH3 ඉන්නවා. මෙතන මේ CO කාණ්ඩය CH2 වෙනවනේ. O ඉවත් කරලා H දෙකක් කියනවා. H දෙකයි මේ H එකයි එකතු කරාම කීයද? O ඉවත් වෙලා H දෙකක් සෙට් වෙනවා. මේ H එකත් එක්ක එකතු කරාම H තුනයි. මහ ලොකු දෙයක් නැහැ ළමයි. මෙතන කාබන් දෙකක් ඉන්නවනේ. කාබන් දෙකේ ඇල්කේනයක් ලියන්නකෝ. ඕක මහ ලොකු දෙයක්ද? මේක විතරනේ මතක තියාගන්න තියෙන්නේ. කාබන් දෙකක් ඉන්නවනම් කාබන් දෙකේ ඇල්කේනයක් ලියන්න. එච්චරයි. හරි. මෙතන මොකක්ද? මෙහෙම ඉන්නේ දැන්නේ. ළමයි ඔන්න O එක මම ඉවත් කරා. උඩට O එක නෑ දැන්. O වෙනුවට දැන් කවුද සෙට් වෙන්නේ? O වෙනුවට ළමයි දැන් සෙට් වෙන්නේ. දැන් මෙතන නම් ළමයි හයිඩ්‍රජන් හිටියේ. මෙතන ඉන්නේ මොකද්ද? ඩියුටේරියම්. D එකක් ඉන්නේ. මෙතනදී H නේ සෙට් උනේ මේවට. මෙතන D ඉන්න නිසා දැන් මෙතන සෙට් වෙන කවුද? T දෙකක්. මේ O ඉවත් වෙලා ඒ වෙනුවට D දෙකක් සෙට් කරන්න. එන්න මෙහෙම. D දෙකක් මේ විදිහට සෙට් කරන්න. පැහැදිලිද? ඒක මට තව ලස්සන ලියන්න බෑ මෙන්න මෙහෙම. මේ D දෙක D2 කියලා ලියලා මේ H එක H එකක් විතර ලියන්න ඕන ඕන. CD2H හරිනේ. මේ CD2H CD2H ඔය විදිහට ලියන්නත් පුළුවන්. පැහැදිලි. හරි. ඔය ලියාගන්න වීඩියෝ නතර කරලා අපි යන්නේ කීටෝන එකට. අපි කීටෝන වලින් පොඩි උදාහරණ ටිකක් දෙමු. මම ළමයි කීටෝන ටිකක් ලියනවා. मेरे लिए आगा lamai මම මෙතන නිකන් යටට 100 ටිකක් දා ගන්න වෙනස කරත් එක්ක නේද? හරි. අංශුදාමයක් විදිහට ලියාගත්ත නිකවට. අපි දාමු මෙයාට සින් සම්බස්සේ සාමනේ CL ඔයාලා ලියන්න මාත් එක්ක ඔයාලත් මාත් ලියන්න. දැන් මොකක් වෙයිද? තමයි වෙන්නේ මේ O එක වෙනුවට මේ කාබන්ට O එක වෙනුවට H දෙකක් සෙට් වෙනවානේ. H දෙකක් සෙට් වෙනවා. CH3 C ළමයි මේ O එක ගිහිල්ලා ඒ වෙනුවට මේ කාබන්ට කවුද සෙට් වෙන්නේ? H දෙකක්. H දෙකක් දාන්න. H2. පැහැදිලිද? ලේසියි මහ ලොකු දෙයක් නැහැ. මෙතන මේ O එක වෙනුවට තමයි H දෙකක් දාන්න. H2. ඇත්තටම වෙන මාත්‍රක වෙන පාඩම් වලට ඇත්තටම ඕක ඉංග්‍රීසි වුණේ. මේ කෙමිස්ට්‍රි වලින් ලේසිම පාඩම තමයි ළමයි ඕකනේ. තේරෙනවද? මේ දාන්න ඕනේ ප්‍රතිකාරවල විතරයි පොඩ්ඩක් මම කියන්නේ මේකත් කායත් එක්ක හුරු වෙනවා පරිවර්තන කරන්න මේ ඕනේ නෝකට. දැන් මම මෙතනදී ළමයි HCl වෙනුවට DCl දාන්නද? අවුලක් නැද්ද DCl? ඩියුටේරියම් H වෙනුවට ඩියුටේරියම් ඉන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් මොකක් වෙයිද? ළමයි එහෙම වුණොත් මේ කාබන්ට මේ O එක ඉවත් වෙලා ඒ වෙනුවට කවුද සෙට් වෙන්නේ? D දෙකක් නේද? D දෙකක්. එහෙනම් දැන් මෙතන එන්නේ ළමයි D දෙකක්. මෙතෙන් එන්නේ ළමයි D දෙකක්. CD2 වෙනවා යා. එයා CD2 වෙනවා. කරා පැහැදිලි නේද? CD2 වෙනවා. එච්චරයි. අලුත් දෙයක් නැහැ. ඔන්න අපි ඇල්ඩිහයිඩ් කීටෝන වලින් ඇල්කේන හැදුවා. ඒතකොට මේ ප්‍රතික්‍රියාවම ළමයි ඇල්ඩිහයිඩ් කීටෝන වල
ප්‍රතික්‍රියා යටතේ අපි ඉගෙන ගන්නවා. ඇල්ඩිහයිඩ් කීටෝන වල ප්‍රතික්‍රියා කියන මාතෘකාව යටතේ මේකම ඒ විදිහටම ඉගෙන ගන්නවා. ඒතර මේ අපි ළමයි හැම තැනකදී මේ දන්නකො යම් සංයෝගයක් නිපදවන ප්‍රතික්‍රියාවක් කියන්නේ ඒක තවත් අවස්ථාවක යම් සංයෝගයක ප්‍රතික්‍රියාවක්. ඒතර යම් අපි ඉගෙන ගන්න විෂය කොටසක් ඕගනික් වල තවත් තැනකදී කියවේ. තේරෙනවද? මෙතන නිපදවීමක් යටතේ කියවුණු එක තව තැනකදී ප්‍රතික්‍රියාව යටතේ කියවේ. හොඳයි. අපි යන් තුන්වෙනි ක්‍රමයට මේ නොමිලේ බලන වීඩියෝ සෙට් එකම බලන්න අවශ්‍ය කරන ආස කරන දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා අනිවාර්යයෙන්ම දිසාපා කියන ඇප් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනි. මොකද මගේ තියෙන සියලුම ඉදිරියේදී තියෙන සියලුම වීඩියෝ ටික මේ ඇප් එකේ තමයි තියෙන්නේ. මේ ඇප් එකේ ලස්සනට පිළිවෙල මාතෘකාවේ මාතෘකාවට වීඩියෝ ටික තියෙනවා. පිළිවෙලකට තියෙනවා. ඉතින් ඒක හරි ලේසියි කරන්න තියෙන්නේ. මේක නොමිලේ දෙන ඇප් එකක්. මේ ඇප් එක වලට පුළුවන් Android ෆෝන් එකක් තියෙනවා නම් Play Store එකේ බලන්න. Play Store එකේ නම ගහලා බලන්න දිසාපා කියලා. ඉතින් ඇප් එක තියෙනවා ඉන්ස්ටෝල් කරගන්න. එහෙම නැත්නම් ඔය අලුතෙන් එන Huawei ෆෝන් වලට වගේ නම් apps gallery එකක් තියෙන. ඉතින් එයාලගේ apps gallery එකේ දිසාපා කියලා ගහලා බලන්න අනිවාර්යයෙන්ම ඇප් එක තියෙනවා ඉන්ස්ටෝල් කරගන්න. නොමිලේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන ළමයි. ඉතින් ඇප් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ටෙලිෆෝන් නම්බර් එක ලබා දෙන්න තැනක් තියෙනවා. ඉතින් ටෙලිෆෝන් නම්බර් එක ලබා දුන්නාට පස්සේ දරුවන්ට මැසේජ් එකක් එනවා ඇප් එකෙන්. ඒ ඇප් එකේ මැසේජ් එකේ තියෙන අංක ටික, මැසේජ් එකේ තියෙන අංක ටික ඔයාලට ඇප් එකට ලබා දෙන්න තියෙනවා. ලබා දුන්නට පස්සේ ඔයාලා කෙලිම රෙජිස්ටර් වෙනවා ඇප් එකේ. ඊට පස්සේ නම, පාසල, පොඩි විස්තර ටිකක් දීලා රෙජිස්ටර් වෙන්න. ඇප් එකට ගියාට පස්සේ දරුවන්ට ක්‍රිසාන් ජයරත්න කියන මගේ නොමිලේ තියෙන සීලම වීඩියෝ ටික පිළිවෙලකට දරුවන්ට බලන්න පුළුවන්. සමතුලිතතාව විතරක් නෙවෙයි ඉදිරියේදී මේ වෙනකොටත් කාබනික රසායනය සීලම පාඩම් ටික වල ඉගෙන ගන්න පුළුවන්. සමතුලිතතාවය සීලම පාඩම් ඉගෙන ගන්න පුළුවන් ළමයි. ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයකට බය නැතුව හොඳට උත්තර ලියන්න පුළුවන් හැකියාව මම මෙතන දෙනවා. ඔයාලා මේ දක්වා කිසිදු පන්තියකදී ලැබපු නැති ඉගෙනීම් රටාවක් ඔයාලට අනිවාර්යයෙන්ම මගේ මේ වීඩියෝ ක්ලාස් එක තුලදී දැක ගන්න පුළුවන් එක විශ්වාසයෙන් කියන්නේ. ඉතින් මේ කාබනික රසායනය, අකාබනික රසායනය, සමතුලිතතාවය සහ අනිකුත් සියලුම පාඩම් හරිම පහසුවෙන් ගෙදර ඉඳලා ඉගෙන ගන්න පුළුවන් ඇප් එකක් මේක. අනිවාර්යයෙන් ඉන්ස්ටෝල් කරගෙන මගේ වීඩියෝස් බලන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් කොහොමත් ඔයාලා ඉගෙන ගන්න කැමති නම් මගේ ඉදිරියේදී මගෙන් අවශ්‍ය කරන සියලුම උදව් WhatsApp message එකක් ඇසුරෙන් 071 89 52 983 මේ ටෙලිෆෝන් නම්බර් එකට message එකක් එවලා මගෙන් අහගන්න ඕනම උදව්වක් මම ඔයාලට කරන්නම්. ඔය මේ ඔයාලගේ මේ කම්පියුටර් එකකින් නේද ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් පරිගණකයකින් එහෙම නැත්නම් Apple ෆෝන් එකකින් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් එයාලා www.disapa.lk කියන වෙබ්සයිට් එකට ගිහලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට WhatsApp message එකක් දාලා මගෙන් අවශ්‍ය කරන ඒ උදව්ව ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි වීඩියෝ කොහොමද දිගටම කරගෙන යන්නේ මේ සියලුම වීඩියෝ ටික මුලින් ඉඳලා බලලා නෝට් එක ලස්සන ලියා ගන්න. ඔයාලට ලස්සනට තේරෙයි. ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයක් කරගන්න පුළුවන් තේරෙයි. වීඩියෝ ටික කොහොමද දිගටම බලාගෙන යන්න ඇප් එක දාගෙන. හරි.